විශ්වවිද්‍යාල සිසුන් සහ බාහිරූපාදී GAQ සිසුන් සඳහාම ඉංග්‍රීසි භාෂාව උගන්වන අංක 1 පන්තිය ඔන්ලයින් Zoom ඔස්සේ ලංකාවේ හොඳම ඉංග්‍රීසි ගුරුවරයා තිලින ගමගේ උදෑසන හෝ රාත්‍රී කාලයේ ඔබට පහසු වේලාවක කැමති ආකාරයෙන් සම්බන්ධ විය හැක. බාහිරූපාදී සිසුන් සඳහා පන්ති සහ විශ්වවිද්‍යාල සිසුන් සඳහා සයමාසික පාඨමාලාව සාධාරණය කිරීම ගැඹුරු විෂය කොටස් සරලව කියා දෙන ලංකාවේ හොඳම ඉංග්‍රීසි ගුරුවරයාගෙන් ඔබත් ඉංග්‍රීසි හරියටම ඉගෙන ගන්න. උපාධි සීනය සැබෑ කරගන්න ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය වූ මොහොතක ඔබ සහභාගී විය යුතුම පන්තිය. පන්තියට සහභාගී වීමට තිරේ දිස්වන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. අමතන්න 071 701 723. ලංකාවේ හොඳම පළපුරුදු ප්‍රවීණ ඉංග්‍රීසි ගුරුවරයා තිලින ගමගේ. විද්‍යාල සිසුන් සහ බාහිරූපාදී GAQ සිසුන් සඳහාම ඉංග්‍රීසි භාෂාව උගන්වන අංක 1 ආයතනය Successful English Academy. ලංකාවේ හොඳම පළපුරුදු ප්‍රවීණ ඉංග්‍රීසි ගුරුවරයා තිලින ගමගේ. Hello everybody. A good night, everybody. ආව හැනවද හැමෝටම? මට මැසේජ් එකක් දාන්න මම හැනවද කියලා. කොහමද? ඇහෙනු නේද? කො chat එකක් දාන්න බැරිද ඔයාලට? right, okay, thank you. ඔය ඉක්මන් කාර්යය වෙන්න ඕනද කවුරු හරි? නිකන් පට කාලා ඉවර කරලා යන්න ඕන. අපිට වෙන වැඩ තියෙන. ඒකට මම විනාඩියක් දෙන්න යන්න බලන්න. දැන් මම යන්න. මොකද එහෙම කට්ටිය මම ගන්න. එහෙම අවශ්‍ය නැහැ. මම මේ පුරුදු වෙන්න පන්තියක් පටන් ගන්නව නෙවෙයි. හරිද? පුරුදු වෙන්න පටන් අරගෙන නිකන් මේ කීයක් කරේ වහගන්න. එහෙම පන්තියක් පටන් ගන්නව නෙවෙයි. එහෙම තදියමක් තියෙනවනේ යන්න පුළුවන්. කවුරුත් බලෙන් අතර කරගන්න. right? මොකද මේක අවසාන ඉංග්‍රීසි පන්තිය. ඒක හොඳට ඔළුවට ගන්න. අපි මේ ළමයි රවට්ටන්න කොහෙවත් යන ගමන් මේ පන්තියක් කරගෙන කාඩ් එකක් දාගන්න සල්ලි වහගන්න මේ කරන වැඩ පිළිලන්නේ. කොරෝනා නිසා. හරිද? මේක ඔයා ජොයින් වෙන ඔයාගේ ජීවිතේ ජොයින් වෙන අවසාන ඉංග්‍රීසි පන්තිය. ඒක මම මුලින්ම කොන්ෆිඩන්ස්ව කියන්න කැමතියි. right? එතන මේකට තන තියලා මේ කෙටි වෙලාව ගත කරන්න. මම තිලින ගමගේ. right? තිලින ගමගේ කියන්නේ බාහිර උපාධියක් කරලා පන්ති කරන කෙනෙක් නෙමෙයි. බාහිර උපාධියට පන්ති කරන්නේ මම පිළිවෙලට ඉගෙනගෙන කැම්පස් ඇවිල්ලා ඒක මුලින්ම කියන්න ඕනේ ඒකයි. මොකද මේ අලුත් අය ඉන්නෝනේ. මං ගැන දන්නේ නැති අලුත් අය ඇවිල්ලා. එයාට විශේෂයෙන්ම කියන්න ඕන පණිවිඩයක් ඔයා වගේ බාහිර උපාධි කරන ඔයා වගේ කැම්පස් එකේ ඉගෙන ගන්න කෙනෙක් නෙවෙයි මම. ඒක ඔක්කොම කරලා ඇවිල්ලා ඉන්නේ. මම ගාල්ලෙන් කැම්පස් ආවේ. ඇවිල්ලා පිළිවෙලට කරලා විශ්වවිද්‍යාල සිසුන්ට උගන්වලා කාලයක් දැන් බාහිර උපාධි සිසුන්ට විශ්වවිද්‍යාල සිසුන්ට උගන්වනවා. ඊට අමතරව මම කැලණි මහාවිද්‍යාලයේ ජාතික පාසලේ දැනට වැඩ කටයුතු කරනවා. හරිද? එහෙමයි අපි කරන්නේ. අපි මේ මොකක්ද කියලා දැනගෙන තමයි මේක කරන්නේ. ඒක අපි බලමු. මොකද ඉංග්‍රීසි වලට සල්ලි බඳින්න දින දාලා දෙමු. හරි. ඒ මම උත්තර දෙන්න අය බලමු. එතකොට මේතර ලංකාවේ ඕනම විශ්වවිද්‍යාලයක අම්මෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. හරිද? මොකද දැන් මම උගන්වන්නේ මගේ ක්‍රමවේදයකට උගන්වන්නේ. එක එක්කෙනාගේ දිහා බලලා එක එක්කෙනාගෙන් කොපි කරලා අපි වැඩ කරන්නේ නැහැ. මම දන්නවා ඕනම විශ්වවිද්‍යාලයක බාහිර උපාධි සිසුන්ගේ විශ්වවිද්‍යාලය ඇතුලේ ඒ හැම සිලබස් එකක්ම මම දන්නවා. ඉංග්‍රීසිනේ අපි දැන් සමාජ විද්‍යාව ගත්තොත් සමාජ විද්‍යාව එක කැම්පස් එකකින් කැම්පස් එකට වෙනස් වෙනවා. මනෝවිද්‍යාව ගත්තොත් සිලබස් එක වෙනස් වෙනවා. මූලික සංකල්ප එකයි. නමුත් අර පේපරේ හැදෙන සැකස්ම අරෝමේ පොට්ට පොටි වෙනස්කම් තියෙනවා. BC ගත්තත් එහෙම.
මැනේජ්මන්ට් ගත්තත් එහෙම පොඩි පොඩි වෙනස්කම් වෙනවනේ සබ්ජෙක්ට් වල හැබැයි ඉංග්‍රීසි වල එහෙම වෙනස් කරන්න බෑ එහෙම වෙනස්කමක් කරන්න බෑනේ present tense ඉවත් කරන්න පුළුවන්ද present continuous ඉවත් කරන්න පුළුවන්ද මේ එහෙම කරන්න බෑනේ හරි එන රටාව අපි දන්නවා ඒ නිසා සෑම විශ්වවිද්‍යාවර්ධනපුරද ටිකක් බොරු වැඩක් ජපුරට එක දවසක් පටන් අරන් කැලණියට එක දවසක් පටන් අරන් ඒ කියන්නේ අපි මේක මම හැදුවා අලුත්ම වැඩපිළිවෙල ඉංග්‍රීසි අමතක නොවෙන්න අවශ්‍ය කරන මම ඒක මුලින්ම කියන්න ඕනේ නිකන් බොරුවට කාලේ කනවට වඩා හොඳයි ඔයගොල්ලෝ යන්න ඔයගොල්ලෝ කියලා වෙන පන්තියකට සහභාගී වෙන්න මේ පන්තියෙන් යන්න කියලා මම කියන්නේ මේක අහගෙන පළවෙනි විනාඩි කීපය අපි ළමයි රවට්ටන්නේ සාමාන්‍යයෙන් මම පන්තිය කරනවා අනිත් එක මේ පම්පෝරේ අඩුම පන්තියක් මේක කලින් ආපුවා එහෙම දන්නවා අප පම්පෝරේ ගහන මම කියන්නේ පම්පෝරේ හොයාගන්න අවශ්‍ය නැහැ තිල්ලගමගේ කියන්නේ කෙනා ගැන ඔයාට ඕනනම් ගිහිල්ලා බලන්න Facebook එක Facebook එකේ බලන්න මම ගැන දන්නේ නැති අය ඉන්නවනම් කවුද කියලා තිල්ලගමගේ කියලා ගැව්වහම එනවනේ මේ අපේ successful English academy එක හරිද ඒක කරන්නේත් මම academy කියන්නේ මේ සල්ලි කරා කන එකක් නෙවෙයි තිල්ලගමගේ ගිහිල්ලා බලන්න එකට ගිහිල්ලා සාමාන්‍ය ශනික අවබෝධයක් ගන්න පුළුවන් මේක right එතකොට මොන වගේද education qualification මොනවද ඕගොල්ලොන්ට ඒව වැඩක් නැහැ නේ ඕගොල්ලොන්ට කවුරු හරි පාස් කෙනෙක් හරි කමන්නේ කරනවා එහෙමනේ ලංකාවදී මේෂන් පාස් කෙනෙක් හරි කමන්නේ එළුණු විකුණන මුදලාලි කෙනෙක් හරි කමන්නේ ඉංග්‍රීසි පන්තියක් දාලා කරනවා නම් ආත ඒවට සහභාගී වෙනවා ගානක් ගන්න 2000 3000 4000 5000 ගන්න සතියේ දවසයි කරන්නේ දවස් දෙකයි උඩින්ම හරි එතන මේ බාහිර උපාධිය ඔය විශ්වවිද්‍යාල සිසුන්ට ඔය කරන ඒවා බොරුව මට යන්නේ බොරුව උඩ තියෙන්නේ එක්කටවත් ඉංග්‍රීසි බෑ සර්ටත් ඉංග්‍රීසි බෑ බොරුවක් කරන්නේ ඒක මම මුලින්ම කියන්නම් මම චැලෙන්ජ් කරනවා අද කවුරු හරි එහෙම ඇවිල්ලා ඉන්නවනම් ඒ වගේ එතන මම ඒකට අභියෝග කරනවා සියල්ලට පළවෙනියෙන් හරිද ඒ නිසා මම ඔයාට දැන් කොන්ෆිඩන්ස් දෙන්න බෑ ගුරුවරයාගේ කොන්ෆිඩන්ස් තියෙන්න ඕන ශිෂ්‍යයාට නැත්තම් ශිෂ්‍යයා බලන කවුද මේක මොකෙද්ද කියලා නම් බලන්න දන්නේ නැහැ ඉගෙන ගන්න මුලින්ම කොන්ෆිඩන්ස් හදාගන්න වෙන කිසිම ගුරුවරයෙකුට ළඟට වාඩි යන්න අවශ්‍යතාවයක් නැහැ එහෙම යනවනම් ඒක ලොකු බොරුවක් right ඔයාට මම ආරාධනා කරනවා මේක ඉවරනකත් ටිකක් අහගෙන ඉන්න ඔයාට මම උගන්වන්නේම වචනෙන් වචන තේරෙනවා නම් ඉන්න නැත්තම් වෙන පන්තියක් වහගන්න සාමාන්‍යයෙන් මේ පන්තිය අපි කරන්නේ මගේම විදියකට මම නිතරම ලියනවා හැමදේම ලියලා මේ PDF එක මම දෙනවා හැමෝටම PDF එක group එකට දාන්න මම ලියන හැමදේම මම whiteboard use කරන්නේ මගේ විදියේ හරිද ඒක ආස නැති කෙනෙක් ඉන්නවනේ යන්න පුළුවන් එතකොට මම කරන්නේ මේක මේ වගේ ලියනවා දැන් පළවෙනිම මම පෙන්නන්නම් මේක මොකද්ද මේක හරි ලේසි ඔයාලට PDF එකක් දෙන්න පුළුවන් ළමයෙකුට තේරුම් ගන්න පුළුවන් මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන් සාමාන්‍ය මේ පන්තියේ කෙටියෙන් කියන්නම් කෙටි ලුහුටු භාෂා ශෛලියකින් මම කතා කරන්නේ හැමෝටම තේරෙන විදියට කිසි කෙනෙකුට ඒ වචන හදවතට නොවන්න විදියක් නැහැ Tuesday අඟහරුවාදා Wednesday බදාදා Saturday Sunday class තියෙන රැයටට හරිද paper class එක තියෙනවා Thursday 4:00ට උදේ 4:00ට ඉරිදා 4:00ට Sunday 4:00ට එතකොට සාමාන්‍යයෙන් දවස් 6ක් සතියක join වෙන්න පුළුවන් මාසෙට දවස් 20කටත් වඩා වැඩි ආට නිකම් බොරු කතා බොරු ටෝක් මගේ ළඟ නැහැ මම ඊට පස්සේ බොරුවට මේ හෙන්න නොමිලේ කරන්නේ මේක මෙහෙමනේ නොමිලේ කරන්න කාටද පුළුවන් අපි බිල් ගෙවන්න ඕන අපි මේව කරන්න ඕන අපි ඔක්කොම කරන අපි ජීවත් වෙන්න ඕන අපි මේ කරන්න ඕන සබන් කැල්ලක් කියලා ගෑස් පිටියක් කියලා එන්න කන්න නැද්ද බොන්න නැද්ද එතකොට අපි ඉගෙන ගත්ත දෙයක් තියෙනවා හැමෝටම ගැලපෙන විදියට මම රුපියල් 1000යි ගන්නෙ ඒ 1000 දෙන්න බැරි කෙනෙක් ඉන්නවනේ යන්න අයි මලෑ මොකද දන්නවද දවස් 20ට වඩා කරනවා මම සල්ලි එතකොට සල්ලි වලට වඩා බලන්න දවස් 20ක් මම 20කට වඩා කරනවා මම පේපර් ක්ලාස් එක ඕන කෙනෙකුට ඕන දවසක ජොයින් වෙන්න පුළුවන් හැමදාම ජොයින් වෙන්න පුළුවන් හරිද ඒක ඒ විදියට platform එකක් අපි හදලා තියෙනවා මුලින්ම ඒක වාසි කියන්න එපා අපි ඔයාලට ඔයා මේ පන්තියට එන්න
බොරුවට නිකන් මේ ඔක්කොම කරලා අනේ අපි 1000 ගන්න කියලා මේ අවසානට නිකන් මේව දෙන්න ඕනේ නැහැ නේ. මුලින්ම කිව්වනේ ඉවරයි. ඒකත් දෙන්න බෑනේ යන්න. ප්‍රතිවරණ බොරුවට ඕනේ නැහැ නිකන්. දවස් එතකොට මේ ටික ඔක්කොම දින මේක අනිත් එක බොරුවට පස්සේ වෙනස් කරන්නේ නැහැ. බදාද නැහැ, සැටර්ඩේ නැහැ, බොරුවට කලින් කිව්වේ, වැරදිලා කිව්වේ. එහෙම කතන්දර නැහැ. මේ ටික එහෙම යනවා. එන ළමයෙක්ගෙන් අහන්න. අල්ලලා මගේ පන්තියේ ළමයෙක්ගෙන් මම ඒ විදිහට ඒව කරනවා. පේපර් ක්ලාස් එක තර්ස්ඩේ සන්ඩේ අනිවාර්යෙන් 4:00 කරන්න උදේ. ජොබ් වලට යන කට්ටිය ඉන්නවා 4:00 ඉඳන් 6:20 ඔය 6:25 30 වෙනකොට ඉවර කරනවා. මේ දවස්වල පේපර් ක්ලාස් සාකච්ඡා කරන්න මම පටන් අරන් තියෙනවා. තර්ස්ඩේ සන්ඩේ අනිවාර්යෙන්ම උදේ තිය කරනවා. ඒවට සහභාගී වෙන්න. අති සරලව සුද්‍රාංශුවට අපි සාකච්ඡා කරනවා. ජපුර, කැලණි, වුහුණ මේ ඔක්කොම සියල්ලටම කවර් වෙන්න. කිසිම ගැටලුවක් නැහැ. ලංකාවේ ඕනම කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන් විදිහට මේ platform එක හදලා තියෙනවා. අනිත් එක තමයි මේක යන්නේ අපි successful life කියන YouTube channel එකක් තියෙනවා. අවශ්‍ය වීඩියෝ ඔක්කොම මම දෙනවා. දැනටමත් තියෙනවා ජපුර බාහිර උපාධි ළමයින්ට වෙනම. ඉතින් ඒ අයට සාම්පල් බලා ගන්න පුළුවන්. පොඩි කන් ඉන්න වෙලාවට ගිහිල්ලා වීඩියෝ ටික බලලා අමතර අවශ්‍ය කරන වීඩියෝ දෙන්න. එහෙම කියලා මේ සතිය දවස් 6ට වීඩියෝ 6ක් දෙන්නේ නැහැ. එහෙම වීඩියෝ බලාපොරොත්තු වෙන අය යන්න එන්න එපා. එක දවසක් පන්තියට එන්න බෑ. අපිට වීඩියෝ එක දෙන්න පුළුවන් සමාජ විද්‍යා පන්ති විතර, මනෝ විද්‍යා පන්ති විතර, පන්ති විතර මේ පන්තියේ තියෙන අපේ පන්තියේ එන්න විදියක් නැහැ. එහෙම වීඩියෝ දෙන්නේ නැහැ. අපි දෙනවා අපි උගන්වන දේ අවශ්‍ය දේ අවශ්‍ය සාමාන්‍ය අත්‍යවශ්‍ය වීඩියෝක්. අපි හිතමු අපි online education මේ සැරේ අනිවාර්යයෙන්ම රචනාවට එන්න පුළුවන්. online education covid-19 මේ වගේ ඒවා විශේෂ රචනා අපි දෙනවා. අපි දන්නවා කැම්පස් එකේ වුණත් හැම දෙයකම මේ දවස් වල ගන්න online education එකයි covid-19 එකයි ටෙක්නොලොජි එකයි ඒවා. ඒවට අවශ්‍ය කරන වීඩියෝ මම දෙනවා. බලන්න නැවත successful English life කියන මේ successful life කියන YouTube channel එක ඔයාලට භාවිතා කරන්න පුළුවන්. මම කියන්නේ වල් ප්‍රසාද. ඊට අමතරව මගේ ළඟට පන්තියේ හැමෝටම ජීවිත කාලෙම මම උදව් කරනවා. ජීවිත කාලෙම මට කෝල් එකක් කරාම කතා කරන්න පුළුවන් ඕන දෙයක් අහන්න. හැබැයි මේක රෝල්ස් තියෙනවා. ඕන විදිහට නටන්න බෑ පන්ති වලට එන. ගෲප් එකකුණත් ඉන්න විදියක් තියෙනවා. ඒක මුලින්ම කියනවා. විනයක් තියෙන ගෲප් එකකුණත් ඉන්න විදියක් තියෙනවා. ඔය ගෲප් වල ඉඳගෙන අරවයි මේවයි ෂෙයා කරගෙන මේ දවස් 7න් සුභාරංචියක් ලැබෙනවා. ගර දෙයියන්ට පූජා කරලා මේක ෂෙයා කරන්න අර එහෙම කියලා ඒ වගේ කුමාරක ෂෙයා කරන්න පායින් කළා. පිළිවෙලට අපිත් එක්ක ඉන්නවනේ බොහොම ඩිසිප්ලින් නැතුව. මේක අපි බිස්නස් එකක් නෙවෙයි සේවාවක් කරන්නේ. මොකද මම ගුරුවරයෙක් නේ. ගුරු වෘත්තියක් කරන්නේ. රයිට්. මම වෘත්තීය වශයෙන් ගුරුවරයෙක්. ඒක නිසා ඒක මට කියවන්න අවශ්‍යතාවයක් නැහැ. අපි අර විදිහට යන්නේ. මේක ඇත්ත කියලා කරාම හරියට ඇත්ත කියලා ආවත් එකයි නවත් එකයි. ඒ වගේම අපි මෙහෙම වැඩක් කරනවා. මම පොඩි දෙයක් කියන්නම්. සාමාන්‍යයෙන් අඟහරුවාදා ගත්තොත් ටියුස්ඩේ අද ගත්තොත් තන්නේ ක්‍රම කතා කරන්නේ බේසික් ග්‍රැමර්. ග්‍රැමර් වල පොඩ්ඩියට චුට්ටියට ඩිංගිත්තට ශුද්‍රාංශුවට කතා කරන්න පුළුවන් ක්ෂණික පොඩ්ඩිම නොලෙජ් එකක් කරන්න. ඒක අද ඔයාලට බලා ගන්න. මොකද මේවට එන්න ළමයි ඉන්නේ හදාගෙන මේ පන්ති ගිහිල්ලා දෙහතර විභාගේ ඒ ගිහිල්ලා අරයාගේ ගිහිල්ලා මෙයාගේ ගිහිල්ලා විනාශ වෙලා කිසිම දෙයක් ඉගෙනගෙන නැතුව හෝඩියවත් බැරි සෙට් එකක් ගන්න. මම හෝඩිය ඉඳන් කරනවා. ඒක තමයි අපි මේක විශේෂ. නැත්නම් බොරුවට පෝස්ට් එකක් ගහගෙන ඉන්නෝනේ ලංකාවේ හොඳ ඉංග්‍රීසි ගුරුවරයාගේ බොරු කතාවක් නෑ. ලංකාවේ හොඳම ඉංග්‍රීසි ගුරුවරයාද කියලා මම දන්නේ නෑ. හැබැයි මගේ ළඟට එන අය මම කොට දානවා. ඒක තමයි මගේ විශේෂ. right. එතකොට දැන් මේ ගන්නකො දැන් මේ දවස්වල අපි සාකච්ඡා කරන්න ආරම්භ කරනවා මේ මාසේ පේපර්ස් සාකච්ඡා. දැන් මේක ඇවිල්ලා කැලණි විශ්වවිද්‍යාලයට අදාළ පේපර්. මේ ඔක්කොම එකයි. දැන් ඊට පස්සේ අපි එකක් ගමු තව එකක් ගමු. මේ නාගානන්ද ඉන්ටර්නැෂනල් අර බුද්දිස්ට් ප්‍රොෆෙසර් කල්මංගොඩගේ මේ තියෙන විශ්වවිද්‍යාලයක් තියෙනවා නාගානන්ද කියලා. ඒකත් සමහර විට ළමයි ඇති මෙතන. එයාත් මට කතා කරන්නේ මීට. පෙරදෙන විශ්වවිද්‍යාලයට අදාළ දේවල්. ඔක්කොම එකයි. පේපර් ටික මමනේ දන්නේ. එක්ස්ටර්නල් වලට සිලබස් එක මොනවද? ඒවා අපි දන්නවා. ඒ උගන්වනව නෙවෙයි මතක තියාගන්න. උගන්වනව නෙවෙයි මේ අද. පොඩි හඳුන්වා දීමක් කරන්න උගන්වන්න මම පටන් ගත්තේ නැහැ.
ඒ වගේම විශ්වවිද්‍යාල සිසුන් ඉන්නවා නම් ඩෙල්ට් එක්සෑම් එක බය වෙන්න එපා. EL2 ඩෙල්ට් එක IELTS වගේ නෙමෙයි හරියම ලේසි. මම එයාට පේපර් කරනවා. ඒවා කිසිම ගැටලුවක් එන්න එපා. පන්තියට ඇවිල්ලා එන එක විතරයි වඩ තියෙන මේ සතිය දවස් ටිකේ කොහොම හරි එන්න බලන්න. අඩුම දවස් 3ක්වත් 4ක්වත් ජොයින් වෙන්න පන්තියට. රෑ 8නේ තියෙන්නේ. එන්න පුළුවන්. ඕන මලදානික ගිහිල්ලා ජොබ් එකක් කරලා ඇවිල්ලා මේව කරලා කැම ටිකක් කාලා ප්ලේට් ටිකක් ගාලා පන්තියට ජොයින් වෙන්න පුළුවන්. එහෙමනේ අපි හදලා තියෙන්නේ. ආයි මේක උදේ 8ට කරන්නේ නැහැනේ. එතකොට මේකේ විශේෂම දැන් ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට ඉංග්‍රීසි කියන්නේ භාෂාවන්නේ ළමයි. භාෂාවක් මා ඉංග්‍රීසි තරම් රවට්ටන භාෂාවක් මේ ලංකාවේ කොහෙවත්. පුළුවන් තරම් රවටින්න තමයි තියෙන්නේ. රවටනවා කියන්නේ මොකද්ද? භාෂාවෙන් ජීවත් ස්පෝකන් කියනවා අරක කියනවා මේක කියනවා මේව කරන එකකටවත් ඉංග්‍රීසි බෑ. බලන්න කොච්චර ඉංග්‍රීසි ගුරුවරු ඉන්නවද කියලා. එකකටවත් දැන් මම මේක වාගේ මව් භාෂාවෙන් කතා කරන්නේ. අර නෙල්සන් මැන්ඩලා කියපු වගේ මව් භාෂාවෙන් කතා කරොත් තමයි උගේ ඔළුවට අතුලාන්තයට හදවතට බොක්කට යන්න පුළුවන්. එහෙම නැත්නම් මේක යන්නේ නැහැ. හරි? එහෙම නැතුව මට ඉංග්‍රීසි බැරුව නෙවෙයි. මගේ වීඩියෝස් බලන්න මම ඕන තරම් තියෙනවා. අපි හරියට පිළිවෙලට ඉගෙනගෙන කරන්නේ. ත්‍රිම් පත්‍ර ඉගෙනගෙන නෙවෙයි. මම ඉංග්‍රීසි මීඩියම් කරපු කෙනෙක්. ඉතින් මේක මම ඒ වුණාට තේරුම් ගත්ත දේ බාහිර උපාධි ළමයින්ට ගොඩක් වෙලාවට බේසික් එක අහුවෙලා නැහැ. සමහර විතර නොලෙජ් එක තියෙන ළමයි ඉන්න පුළුවන්. එයාට මම කරන නොලෙජ් එක තියෙන ළමයින්ට බොහෝ වෙලාවට මම කරන්නේ මේ දවස්වල වෙන්ස්ඩේ සැටර්ඩේ ගත්තට පස්සේ අනිවාර්යෙන්ම එයාට මම කරන්නේ පත්තරේ නිවුස් පේපර්ස් මම උපරිම කරනවා. ඔයාලට වීඩියෝස් එහෙම බලා ගන්න පුළුවන්. පත්තරේ කොච්චර වටිනවද කියලා. පේපර් වලට අමතරව. පුදුම තරම් නොලෙජ් එකක් එයාලා එනවා. right? දැන් මම ওই පොඩි දෙයක් පටන් ගන්න. මට උදව් කරන්න. අපි පළවෙනි මාතෘකාව බය වෙන්න එපා පටන් ගත්ත ගමන් 0% ලියා ගන්න ටෙන්සස් ලියා ගන්න. එහෙම කරන් තර මම ඔළුව අමාරුවක් ඇති මිනිහෙක් නෙමෙයි. සාමාන්‍යයෙන් දැන් මම ස්ටඩි කරලා තියෙන්නේ ළමයින්ට කොහොමද මම සාමාන්‍යයෙන් දැන් අවුරුදු 7ක් 8ක් මේ 8 වෙනි අවුරුද්ද කැම්පස් ආපු කාලේ ඉඳලා මම ළමයින්ට ඉගෙනුවා උගන්වලා අන්තිමට කැම්පස් ළමයින්ට ඉගෙනුවා. දැන් මේ එනවා. මම හිතන්නේ කොවිඩ් නිසා මම හම්බුනේ නැත්නම් අපි ආයතන වල පන්ති කරලා ඔයගොල්ලෝ වගේ කියපු ආයතන වල පන්ති කරා මම එහෙම කරලා අර පොඩි කාලේ ඉඳලා පිළිවෙලට වැඩ කරපු නිසා ඉක්මනට වැට්ටික් කරගෙන අපි මෙතෙන්ට ආවා. දැන් සමහර මගේ වයසේ අය ඇති මෙතන මේ උපාධිය කරන. ඇයි ඒ? හරියට පාත් එක අහුවෙලා නැහැ. පිළිවෙලට ඉගෙනගෙන නැහැ. ඉංග්‍රීසි සහ සිංහල භාෂාව හරියට දැනගන්නවා නම් ඉංග්‍රීසි ප්‍රශ්නයක් නෙමෙයි. මම අද ඔයාලට පොඩි කාරණා ටිකක් කියන්න. ලොකුවට හිතන්න යන්න එපා. හරිම සරලව අහගෙන ඉන්න. මොකද අද දවස මම වෙන් කරන්නේ ඉතාමත්ම සරලව පටන් ගන්න. මොකද අද මේක ඉවර වෙනකොට ඔයාලට මොනවා හරි නොලෙජ් එකක් දෙන්න ඕන. කම්බූරි කතා අරව කතා වැඩන්න මම ඒව ඔක්කොම නවත්තුවා. හරිනේ ඉවරයි. දැන් මම ආවේ මගේ වැඩේ කරන්න. ජොබ් එක කරන්න. ඩියුටි එක කරන්න. හරිනේ අද පළවෙනි දවසේ නිසා. නැත්නම් වෙන කිසිම දවසක මම මාගෙන කතා කරන්නේ නැහැ. කතා කරන්න අවශ්‍ය නැහැ. ක්‍රියාවෙන් පෙන්නුවන් හරි. ඒක කයිය විතරයි. ඕකේ. දැන් මට කියන්න ඔයගොල්ලෝ උදව් කරන්න. මේ මයික් ඔෆ් කරලා තියෙන මම පිස්සු නටනෝනේ. අරෙන් කෑ ගන්නවා මෙහෙන් කතා කරනවා අල්ලපු විතර සද්දයි පොඩි උන් අතර බෑ අර මේ බෑ බල්ලෝයි බූදෝ කෑ ගහනවා හරක් කෑ ගන්නවා හරි කරදරයි. ඉතින් ඒක නිසා මම දැනට ඔෆ් කරලා තියෙනවා. ඒ වුණාට ඔයාලට මෙතන ගිහලා chat box එකෙන් ඕන දෙයක් මට දාන්න. right on that දාන්න. උවමනා දේවල් දාන්න. මම ඒව කියවනවා. මේ ශාලිකා දාලා තියෙනවා. මට උත්තර දෙන්න පස්සේ right මට උදව් කරන්න. දැන් ඔය ඩිෆරන්සස් කියන්නේ මොකද? ඩිෆරන්සස් දැන් CE දැන් මම නම් පදයන් ඒව දන්නේ නැහැ නේ. මම ඒක කියලා දෙන්න. දැන් ඊළඟ දවසේ පන්තරේ එකතු වෙන්නේ මම දානවා ටියුට් එක ගෲප් එකට. මම අලුත් ගෲප් එකක් හදනවා. පන්තියට එන්න ළමයි ටික වෙනම දාලා. ඒකට මම දානවා ටියුට්ස් දානවා. ඒ ටියුට්ස් ගන්නවා. ඒ ටියුට් පාඩමට අදාළ ටියුට් එක මම දැම්මට පස්සේ ගන්න ඕන. මේ පාඩම ඉවරලා මම දානවා PDF එක. ඒ PDF බලන්න ඕනයි. මේ පන්ති යන රටාව කවුරු හරි මගේ වචන පැහැදිලි නැති කෙනෙක් ඉන්නවනේ. නිකන් අපැහැදිලි තේරෙන්නේ නැහැ කියන ඒවා නිකන් අවුල් වගේ. එහෙම ඉන්නවනේ. right. තව පැය භාගකින් බලන්න. දැන්
different කියලා කියන්නේ මම differ කියලා කියන්නේ verb එක. differ කියන්නේ verb එක. ඕවා තාම ඉගෙනගෙන නැහැ මම ඔක්කොම ගන්නවා. differ කියන්නේ වෙනස් වෙනවා. differ මොන හරි දෙයකින් වෙනස්. ඒකේ නාම පදේ තමයි difference. ඒකනේ plural එක දාගෙන differences කියන්නේ. මම මේක කරන්න යන්නේ වෙන වැඩක්. මම වචනේ පොඩ්ඩක් විස්තර කරන්න වචන දරගන්න යන්නේ. difference. සාමාන්‍ය difference කියන noun එක. මම හිතනවා මෙහෙම ලිව්වම හොඳයි කියලා. එන වෝට් එකේ දිනනට වඩා ඒක මම සාමාන්‍ය කරන් යන විදිහට ඒ කෙනෙකුට ඒක දිරවන්න නැති වෙන ගැටලුවක්. difference නාමපද ca එනවනම් නාමපද intelligent intelligence different difference diligent diligence confident confidence confident කියන්නේ එකක් confidence කියන්නේ එකක් ce අගරව නාමපදයක් right ඒ වචනේ අහුල ගන්න grammar වලට පොතක් තියාගෙන රචනාවට පොතක් තියාගෙන රචනාපති ලියුම් ලියන්න පුළුවන් ගැටලුවක් නැහැ රචනා පුළුවන් තරම් බලන්න වීඩියෝස් බලන්න මගේ ඔය හෙට අනිතර විභාග ලියන්න ඉන්නකොට ඒ මම දන්නේ නැහැනේ පස්සේ මගේ ළඟට එන්නේ හරි ඒ වුණාට ඒ අයටත් මම උදව් කරන්න අවශ්‍ය කරන බට් ටාගට් ටික මම දෙන්නම් ජොයින් වෙලා බලන්න මේ හැමෝම ඉන්නේ මේ අද පන්තියේද පිස්සුද මේ හැමෝම මේ පන්තියේ නෙවෙයි බලන්න ඕබුදු බලන්න යා කවුද කින්ද මන්ද මොකද්ද ගාන කීයද ගාන 10000ක් විතර ගන්නවද මේ බලන්න ඉන්නේ මොකද බාහිර උපාධි ළමයි ඔය කැම්පස් ළමයි වටේම පන්ති ගිහිල්ලා මුකුත් මේ කියන අඩුම තනමේ වර්ඩ් ක්ලාස් එකවත් දාන්න. එහෙමයි ඉන්නේ. අර චකිතෙන් ඉන්නේ. ඒක මම කිව්වේ අර මේක හොඳට බලලා ස්ටඩි කරලා එන්න පන්ති. This is your final class. Right? I think it should be කියන්නේ මම කියන්නේ මේක ඔයාගේ අවසන් පන්ති කරගන්න. similarities කරන්න බලන්න වයිවත් කරන්න. ඒක නාම පදයක්. සමානකම්. වෙනස්කම් සහ සමානකම් මොනවද සිංහල සහ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ තියෙන. දැන් මම එක සමානකමක් කියන්න. මේ ලැන්ග්වේජ් දෙකටම හෝඩියක් තියෙනවා. හෝඩි දෙකක්. එක හෝඩියක් නෙමෙයි සිංහල වලට එකයි ඉංග්‍රීසි වලට එකයි වෙනම තියෙනවා. එක හෝඩියක් නෙමෙයිනේ. හැබැයි ඔයා දන්නවද මේ දැන් සිංහල භාෂාව ගත්තොත් පටන් ගන්නේ පාලි සංස්කෘත වලින්. සිංහල is coming from Pali and Sanskrit. සාමාන්‍යයෙන් සිංහල භාෂාව එන්නේ පාලි සහ මොනවද? පාලි භාෂාව ඒ වගේම සංස්කෘත භාෂාව. හරි ඒක මම විස්තර කරන්නම්. මට කවුරු හරි දන්න කෙනෙක් කියන්න මට එවන්න මෙතන මැසේජ් එකක් දාන්න. දන්න කෙනෙක් පුළුවන් නම් කියන්න. ඉංග්‍රීසි භාෂාව කොහෙන්ද පටන් ගන්නේ? පොඩි දෙයක් දැනගන්න ඉංග්‍රීසි භාෂාව කොහෙන්ද පටන් ගන්නේ කියලා කියන්න. ඉංග්‍රීසි ගැන පොඩි හැඳින්වීමක් නේ. අඩුම තරම මේකවත් දැනගෙන ඉන්න. අද ජොයින් වෙච්ච එක. අද විතරක් ජොයින් වෙච්ච මිනිහෙකුට ඒකවත් උගන්නලා යවන්න බෑ. හරි. ඉංග්‍රීසි කොහෙන්ද එන්නේ? මට ඒක කියන්න. කොහේ භාෂාවක්ද මේ ඉංග්‍රීසි කියන්නේ? ඔය බලමු දැන් මෙච්චර කාලයක් මේ පොල් ගෑවේ නෑනේ. මේ අතනෙන්තර පන්ති ගිහිල්ලානේ තියෙන්නේ. මට උත්තරයක් දෙන්න. මගේ ඉගෙන ගත්ත හැින් හරි ඉන්නෝනේ මෙතන එක එක්කෙනා. ඉංග්‍රීසි කොහෙන්ද එන්නේ කියන්නේ මට? දැන් අපි පන්සලට ගියාම ස්වාමීන් වහන්සේලා කතා කරන්නේ නැතු වුණාට ලියන්නේ කියන්නේ ගාත කියන්නේ වන්දාම චේතියන් සබ්බන් සබ්බදානේ සුපතිත්තං සුගන්ධිකාය වදනං අරහතෝ සම්මා සම්බුද්ධෝ වික්ඛාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු මේ ඔක්කොම පාලි වලට අපි ගියාම මාගධි භාෂා. ඒ කියන්නේ ඔය ගෞතම සිද්ධාර්ථ කතා කර භාෂාවෙන් එහාට අපි ගියාම උන්වහන්සේ කතා කරලා තියෙන්නේ කිසිපුර 6 වෙනි සියවසේ පාලි භාෂාව. ඒක ලංකාවට ආభాෂයාව. ඇවිල්ලා පාලි සංස්කෘත විද්‍යාව ඔය ප්‍රභාෂා සංශ්ලේෂණය ගත්තත් ඔය විද්‍යාවෙන් දෙන ගොඩක් වචන සංස්කෘත වලින් එන්නේ. right සංස්කෘත භාෂාව. දැන් අපි ගත්තොත් එහෙම චෛත්‍ය චේතිය බිඳලා ආපුවනේ. අපි කියන්නේ චෛත්‍යයත් අපි කියන්නේ වන්දා චේතියක් නෙවෙයි අපි කියන්නේ චෛත්‍ය. ඒ චේතිය චෛත්‍ය එහෙම බිඳලා ඇවිල්ලා.
English is a Western Grammic language. Remember this one. Make a matter here. English is coming from Greek and Latin. सामान्य इंग्लिश भाषाව එන්නේ ග්‍රීක භාෂාවෙන් ලතින් භාෂාවයි සම්මිශ්‍රණයක් විදියට. ඒ කියන්නේ ග්‍රීක භාෂාව ලතින් භාෂාව දෙක එකට එකතු වෙලා බ්‍රිතාන්‍යයට ඇවිල්ලා දැන් ඔය කියන්නේ වෙස්ටර්න් කියන පැත්ත. ඒ කියන්නේ වෙස්ටර්න් කියන්නේ මෙහෙමනේ වෙස්ටර්න් හැදිරිවීමක් කියන්නේ. බ්‍රිතාන්‍යයට ඇවිල්ලා බ්‍රිටන්ට වලට ඇවිල්ලා ඒකෙන් කැඩිලා ඒකේ ඒගොල්ලොන්ට ඕන විදියට හදාගත්ත එක තමයි ඉංග්‍රීසි කියලා කියන්නේ. ඉංග්‍රීසි කියලා කියන්නේ. ඇන්ග්ලෝ සැක්සන්ස් වරුන් විසින් භාවිතා කර භාෂාව ඉංග්ලිෂ්. ඔහොම නෑ. ඔකවත් අට උත්තර දෙන්න. මේ ප්‍රශ්න උත්තරයක් දෙන්න. එතන මොකද ග්‍රීක and ලතින්. ලතින් and ග්‍රීක. දැන් අපි සමහරලාට කියන්නේ මට මේ ග්‍රීක වගේ බා කිසිදයක් තේරෙන්නේ නැහැ. මට මේ හරිය ග්‍රීක වගේනේ. දැන් මොකද ග්‍රීක වගේ කියන්නේ? සමහරලාට ග්‍රීක වචනක් භාවිතා කරනවා අපි දන්නේ නැතුණා. ඇයි ඉතින් ඉංග්‍රීසි වල තියෙන ග්‍රීක ලතින් මම කියන්නම් ඒ වචන මොනවද කියලා ටිකක් ඉන්නකෝ. අපි හැමෝම දන්නවා ඉංග්‍රීසි භාෂාව ජාත්‍යන්තර භාෂාව කියලා. ඒක සැකයක් නෑ, අවුලක් නෑ. ඉංග්‍රීසි භාෂාව ඉතාම වැදගත්. ලෝකයේ රටවල් වලින් 4න් එකක්. රටවල් 200ක් තියෙනවනේ රටවල් 50ක්. ඒ කියන්නේ රටවල් 50කට වඩා අඩු සංඛ්‍යාවක් ඉංග්‍රීසි භාෂාව තමන්ගේ රටේ නිල භාෂාව තත්ත්වයෙන් දෙනවා. ඒක දන්නවනේ, අවුලක් නෑනේ. මට කියන්නේ ලෝකේ වැඩිපුරම භාවිතා කරන භාෂාව මොකක්ද? ලෝකේ වැඩිපුරම භාවිතා කරන භාෂාව මොකක්ද කියන්න බලන්න. ලෝකේ වැඩිපුරම භාවිතා කරන භාෂාව මට කියන්න. මොකක්ද භාවිතා කරන භාෂාව? එවන්න මට මැසේජ් එක. දැන් ඔය අවංකව අද පන්තියේ ජොයින් වෙලා ඉන්න අය ඉන්නෝනේ. අන්න එයා මට මැසේජ් එකක් කරන අහිංසක ළම. විභාග පාස් වෙන්න. කවුරු හරි කෙනෙක් ඔළුවේ තියනවා නම් මම විභාග පාස් වෙන්න ඕනේ කියලා මම එයාට කියන ඉන්න මාත් එක්ක. ගැටලුවක් වෙන්න බෑ, බය වෙන්න එපා. ඔයා කලින් පන්ති ආපු කෙනෙක් මේක යකන යාගෙන් අහන්න මේ සර් උගන්වනවද කොහොමද? එච්චරයි. මට කියන්න තියෙන්නේ එච්චරයි. එයා ඉන්න. ඔය පිස්සු අරව මේවා මේ තන පම්පුරිකාරව අරව මේවයි ඔය රෝග දුපකාරව අරව මේවා අකුල් හැදෙනුම් ඔය ඔක්කොම යන්න. ඉන්න එපා. අර එහෙම ගිහිල්ලා අපරාධේ සල්ලි විනාශ කරගෙන මුඛ උත්ම කොට දාගන්න බැරුව මල පොතේ අකුරක් බැරි මුන් ඉන්නෝනේ. එහෙම ඉන්නකෝ. එහෙම උන් ටික ඉන්නකෝ මාත් එක්ක. මම උදව් කරා. ඉස්සෙද බයද. අන්න උන්ට තමයි මේ කෝස් මේක තියෙන්නේ. මං සාමාන්‍යයෙන් ඔය දුවේ පුතේ මගේ අම්මා ඔය වගේ සාමාන්‍යයෙන් කතා කරන්නේ නැහැ. අඩුයි. සාමාන්‍යයෙන් මගේ කතා විලාසය මේක තමයි. ඒක ඉතින් කැමති නම් එහෙම අකමැති නම් අර මගේ රත්තරන් පුතේ මගේ දුවේ චුඩිකි මගේ අම්මා ඔය වගේ වචන සාමාන්‍යයෙන් මම භාවිත කරන්නේ කැමති නෑ ආසයි මම මගේ මට ඕන විදිහට මම කතා කරා හරි ඔව් එකක් එවල තියෙනවා මෙතන දීලා තියෙනවා මේ මොකක්ද දීලා තියෙන්නේ එන්න මේ පාර්ට් එක ගන්න මෙතන තියෙනවා මේක අද ඉගෙන ගන්න මම අර අතෙන්ට යන්න ලෝකයේ වැඩියෙන් භාවිත වන භාෂාව ඉංග්‍රීසි නෙවෙයි. චීනයේ ජනතාව විසින් භාවිත කරන මැන්ඩරින් හෙවත් සාම්ප්‍රදායික චීන මැන්ඩරින් සාම්ප්‍රදායික චීන භාෂාවත් ස්පාඤ්ඤ සහ ලතින් ඇමරිකාවේ බහුලව භාවිත වන ස්පාඤ්ඤ භාෂාව. තමයි දැනට මේ පිට මේ පෘථිවියේ වැඩිපුරම භාවිත කරන්නේ මැන්ඩරින් චීන. වට හිතා ගන්න පුළුවන්ද නිකන් සාමාන්‍යයෙන් සලකුණු. ඇයි අපෝ එහෙම චීන භාෂාවක්? ඇයි භාවිත කරන්නේ? දැන් කොහේ හරි ලංකාව වෙන රටවල් වල සිංහල ඩිපාර්ට්මන්ට් තියෙනවා. නැහැ. කැලණි විශ්වවිද්‍යාලයට යන්න චීන භාෂාව පිළිබඳව අධ්‍යයන අංශයක් තියෙනවා. ලංකාවේ ඕනම විශ්වවිද්‍යාල ජපාන් චීන කොරියන් ගොඩක් පොඩි පොඩිට හත් තියෙනවා. ලොකුවට නැතත්. හින්දි ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. චීන ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. රෂියන් තියෙනවා. හරි? කොරියන් තියෙනවා. පට්ට තනක් තියෙන. චීන, කොරියන්. ඇයි ඒ භාෂාවලට වටිනකමක් තියෙනවා. සිංහල ඩිපාර්ට්මන්ට් තියෙන ලංකාවේ විතරයි.
සිංහල කතා කරන සුද්දෝ ඉන්නවා. ඒක ඇත්ත. ඒ වුණාට මේ වගේ සිංහල ඉගෙන ගෙන කවුරුත් මේ සිංහල වලට ලොකු වටිනකමක් දීලා එහෙම කළා නෑ. අපි මේක හිතාගෙන ඉන්නවා this is an island which is also known as a pearl of the Indian Ocean no. හරිද? හැබැයි මේක we should go outside the world. අපි ලෝකෙට යනකොට එහෙම මේ අපේ සිංහල භාෂාව එහෙම එකක් නෑ. අපි දැනගෙන ඉන්න ඕන ජාත්‍යන්තර වශයෙන් දන්න ඉංග්‍රීසිනේ අපිට තියෙන්නේ එහෙම කියලා චීනා ඉංග්‍රීසි වලට තැනක් දීලා නැහැ. කොරියන් කාරයා ඉංග්‍රීසි වලට තැනක් දීලා නැහැ. ජපන එහෙම දීලා නැහැ. උන්ට එහෙම වැඩක් නැහැනේ. ජපන් කාරයාට මොකද ඉංග්‍රීසි ඉගෙන ගන්න? උන්ට හොඳ රටක් තියෙනවා. උන්ට හොඳ භාෂාවක් තියෙනවා. උන් හදන වාහන තමයි අපි පදින්නේ. උන් හදන ජපන පදින වාහනයක් ඉතින් අපි හදන වාහනයක් අපිට ගන්න තමයි. ආර්ථිකයක් තියෙනවා. එක එකාගේ ණය වෙන්න ඕනේ. අපිට එහෙම නෙවෙයි ඉතින් කීයක් හරි හොයාගන්න ඉතින් අපි ලෝකෙට යන්න ඕන. තැනක් නැහැ. විභාගයක් පාස් කරගන්න බෑ. විභාගයක් පාස් කරන්න ඉංග්‍රීසි ටිකක් ඕන. ඒක දැන් මේ බලන් ගියාම බලන්නකෝ ඉතින්. එහෙම කවදා හරි ඔන්න රට ප්‍රබලවත් වෙලා චීන ජාතිකයෝ වගේ චීන භාෂාව ප්‍රබලවත් වෙලා ලෝකේ දැන් බලන්න චීන ජනාධිපතිලා අකමැතිලා ඒ බලලත් මිනිස්සු වෙන භාෂාව භාවිත කරන්නේ නැහැ. එයාලගේ භාෂාව එයාලා භාවිත ඒ මොකද හේතුව? ලොකු බලයක් තියෙන නිසා. අයියනේ ඒ චීන ජාතික මග යන පණ නැහැ වගේ යන්නේ. මග යන්න පණ නැහැ. ඔය කාල නැහැ වගේ යන ගමන් රටවල් ටික මෙහෙම යන ගමන් රටවල් මෙහෙම අල්ලගන්න. මොකද? ආර්ථික වශයෙන් ඒගොල්ලෝ බුද්ධිමත් ඒගොල්ලෝ මේ වැඩේ කරගෙන යනවා. ගොඩක් දියුණු රටවල් එහෙම. වැඩි කෑ ගන්න අපි වගේ මෙහෙම ගහගෙන කෑ ගහන්නේ. අපේ තියෙන කයියයි පම්පෝරියයි උරුමයයි බොරු ශෝබන ටික මුකුත් right ඉතින් හතරෙන් එකකින් අපේ රටේ ඉතින් ඉංග්‍රීසි කියලා එම ඔෆිෂියල් ලැන්ග්වේජ් එකක් නැහැ. ඒතර ලෝකේ රටවල් 50ක් ගත්තොත් සාමාන්‍යයෙන් පිළිගත්ත භාෂාව විදියට ඉංග්‍රීසි භාෂාව සලකනවා. ඒකේ හෝඩියක් තියෙනවනේ. ඔය ග්‍රීක ලතින් එකතු වෙලා දැන් සිංහල භාෂාව ගත්තොත් අක්ෂර කීයක් තියෙනවද සිංහල භාෂාවේ? මට සිංහලෙන් කියවන්න හෝඩිය කියලා සිංහලෙන් මට කවුරු හරි ටයිප් කරලා මම මෙතන ගන්න මම ටයිප් කරන්න ගියෝ ගොඩක් වෙලා යනවා. හෝඩිය අකුරු කීයක් තියෙනවද? 60යි. ව්‍යංජන අක්ෂර කීයද? 18යි. ව්‍යංජන අක්ෂර 18ද ස්වර 18යි ව්‍යංජන අක්ෂර ඒ කියන්නේ vowels තියෙනවා. vowels 18ක් තියෙනවා. ව්‍යංජන අක්ෂර කීයක් තියෙනවද? 42ක් තියෙනවා. එහෙමනේ 60 හැදෙන්නේ. හරි නේද මම? මට එවන්න බලන්න. ඇල්ෆබෙට් එකේ කීයක් තියෙනවද සාමාන්‍ය 60යිද? ඔයාලා දන්නවනේ සිංහල මට වඩා. එවන්න බලන්න. මොකද වෙන්නේ? අන්න හරි. ඕන. ශාලිකාය වල තියෙනවා. ඒ වගේම සුජිත් සජිත් වල තියෙනවානේ. thank you very much. මෙහෙම. ඔන්න හෝඩිය. පළවෙනි තමයි හෝඩිය. එතකොට ඉංග්‍රීසි වල තියෙන හෝඩිය. මට කියන්නේ ඉංග්‍රීසි වල හෝඩිය මොනවද තියෙන අකුරු කීයද? අහන්න ඕනේ 26 letters තියෙනවා. letters කිය ලියුම්ද? නෑ. අකුරු ටික. අකුරු 26යි. ඕක කොටස් දෙකකට බෙදෙන මොනවද? vowels. vowels 5යි. මම කියලා දෙන්නම් මේ vowels කියන්නේ මොනවද? ඇයි vowels භාවිත කරන්නේ? මොකද vowels වලින් වෙන්නේ? ගොඩක් අය මේ පොඩිම පාර්ට් එක මග හරිනවා. පොඩිම පාර්ට් එක මග හරින නිසා උන්ට කිසිම ලොකු පාර්ට් එකක් බෑ. ඒකයි වෙලා තියෙන්නේ. ලැන්ග්වේජ් එකට ආස හිතෙන්නෙත් නැහැ, මුකුත් නැහැ. එපා වෙනවා, ඉගෙන ගන්න බැරි වෙනවා. ඉගෙන ගත්ත දෙයක්වත් නැහැ. අර ගුරුවරයාත් මේ ගහපු පදයක්වත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. එකම දේ මේව කර ඉන්න එක නෙමෙයි. අලුත් වෙන්නේ නැහැ knowledge එක. right? අර vowels 5යි. ඒ ටික ඔයා දන්න මොනවද? 18යි. 21යි. ඒ ස්වරනේ 18. මෙහෙම එකතු වෙලා තමයි 26 හැදෙන්නේ. නේ? එතකොට මේ භාෂා දෙකේ මේක නැද්ද? පැහැදිලිවම තියෙනවා. මම ඔයාලට නිකන් කියන්නේ. මේ භාෂා දෙකෙන් ලේසිම භාෂාව මේක. ඔයා පිළිගන්න කැමති වෙන එකක් නෑ. ලේසිම භාෂාව මේක. මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න එක හරි ලේසි සිංහල වලට වඩා. ඇයි අපි සිංහල මේකෙන් කතා කරනවා සිංහල ඇයි මේක කතා කරන්නේ මොකක්ද වෙන්නේ කියන්නේ මට කියන්න. මොකද හේතුව? හරි මට කවුරු හරි කියන්න. අපි මුලින්ම හෝඩිය ඉගෙන ගත්තද
නැතුව අපි කතා කරලා කතා හොඳට වචන කතා කරන කාලේ ආවහම හොඩි ඉගෙන ගත්තා. මට උත්තරයක් නැහැ. අද උගන්නන්න ගත්තේ නෑ මම. මේ කරන්නේ පොඩි වැඩසටහනක් කරන්නේ. කතා කරලානේ නේද? ඔව් රුෂානි අභිවික්‍රම කියනවා. අභිවික්‍රම කියන්නේ මාතර කට්ටිය. කතා කරලානේ. පැහැදිලිවම නේද? එහෙම නැතුව මේ ඔක්කොම හොඩි ඉගෙනගෙන මේව කළේවලා එහෙම කතා කරන්න හිටියනම් බං කතා කරන්න වෙන්නේ 7 වසරේදී විතරයි. 8 වසරේදී 10 වසරට ඇවිල්ලා තමයි උට වචනයක් කතා කරන්නේ. එතකොට කතා කරලා ඉවර වෙලා තමයි ඌ හිමීට හොඩිය පටන් ගන්න. දැන් එක වසර පැත්තට යනවා මම මේ දවස්වල හිටපු ගමන් ඔය එක එක වැඩවලට. පොඩිය හොඳට කතා කරනවා. මලපොතයක් උනත් සමහර සිංහල හොඳට තමයි ඉංග්‍රීසි කතා කරනවා ලියන්න බෑ. භාෂාවක් තීරණය වෙන්නේ මේ හොඩි ඉගෙන ගත්ත කියලා එහෙම කතාවක් නෑ. ඉංග්‍රීසි වලට හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සිංහල කියන්නේ මදර් ටන් එක, බ්ලඩ් එක, බ්ලඩි නැත්නම් අපි කියන බ්ලඩ් එක, මදර් ටන් එක. ඒ කියන්නේ මදර් ලැන්ග්වේජ් එක. මව් භාෂාව. ඒක අපි නහරවලින් තියෙන අපි සීයාගෙන ආච්චිගෙන් මේ මැවිලා නහරවල ඔක්කොම තියෙන්නේ මේක අපි ඔක්කොම හිතට එන්නේ සම්පූර්ණයෙන්ම ඔටෝමැටිකලි සියල්ලම හදලා තියෙන්නේ සිස්ටම් වෙලා තියෙන්නේ ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ සිංහල. ඇයි බඩේ ඉඳලා සිංහලට හැදෙන්නේ? ඉතින් ඉපදිලා ඌට ඇහෙන්නේ උපම් දා ඉඳලා සිංහල. සිංහල සිංදු, සිංහල කතා, සිංහල අම්මා, සිංහල තාත්තා, සිංහල අක්කා, සිංහල ආච්චි, සිංහල පුංචි. උගේ පරිසරය සියල්ල නිර්මාණය වන්නේ සිංහල හරහා. හැබැයි ඉංග්‍රීසි ඉගෙන ගන්න විදියක් නැහැ. ඇයි ඉංග්‍රීසි කතා කරන්නේ? කතා කරන්නේ බොහොම අතුලොස්සක් දෙනා විතරයි. 1815 ලංකාවට 1815 කන්ද උඩරට මාර්තු මාසේ 2 වෙනිදා මට පසු විදියට යටත් වෙච්ච බවට පත් වෙනවා. ඒ කාලේ වෙනකොට ලංකාවේ සුද්ධ ඔකේ පාලනය සම්පූර්ණයෙන්ම ව්‍යාප්ත වුණා. සුද්ධ කල්පනා කළා උත්තර ක්‍රිස්තියානි ආගම, ක්‍රිස්තියානි ප්‍රප්‍රමාද ප්‍රොටෙස්ටන්ටි. ඒවා යාට ක්‍රිස්තියානි ආගමේම ප්‍රභවයන් ස්කූල්ස් ඒ කියන්නේ යාගේ නිකායන් වමනාව තිබ්බා රට පුරා ව්‍යාප්ත කරන්න. මේ ඉංග්‍රීසි භාෂාවේ ඉතිහාසය හැදෙලා තියෙන විදිහ යන්නේ කොහොමද කියලා බොහොම සරලව සුනිශ්චිත තාමත් ප්‍රණීත ශුද්‍ර අංශුවට කියලා දෙන්න හදනවා. එතසටි පහවාර දෙන මිගෙටුවත් ඒ ගුණානන්ද හාමුදුරුවෝට විද්‍යාධිකස් මහින්ද හාමුදුරුවෝ යානගාරික දනම් පාල්තු මහබ්ලවස් කෙටි ඊට පස්සේ ඕල් කට් ඔය කට්ටිය අහලා දෙනෝනේ වාද අහලා දෙන මතකද පාන්දුදා වාදේ කියයි වද්දේගම වාදේ කියයි වරාගොඩ වාදේ කියයි මොකක්ද ඔය කිය වාද ටිකක් තියෙනෝනේ පංචමහා වාද තියෙනෝනේ. ඉතින් ආර්ටිසි පහේදී අල්ලගත්තාම සුද්ධ කල්පනා කරා මිනිස්සුත් එක්ක වැඩ කරන අමාරු ලංකාවේ මිනිස්සුත් එක්ක භාෂාවට. ප්‍රභූ පැලැන්තියට ඉංග්‍රීසි උගන්වනවා. ඉංග්‍රීසි ඉගෙන ගත්තා. පොතට ඉගෙන ගත්තා. දැනට වඩා පහුගිය කාලේ අපේ ඉස්කෝලේ ලොක් සටහන් පොතක් හම්බුණා. 1950 ගණන් වල තමයි ඉස්කෝලේ පටන් ගන්න තියෙන්නේ. මම හිතන්නේ 52 වගේ. ලොක් සටහන් පොතක් හම්බුණා. ඒ කාලේ හිටපු ප්‍රින්සිපල් කෙනෙක් ලියලා තියෙන ලොක් සටහන කලන්තේ හැදෙන. කර්සිව් ලෙටර්. ඒ කියන්නේ බැල්ලක්. වලින් ලියලා තියෙනවා පුදුම ඉංග්‍රීසි නොලෙජ් එක. හරි. මොකද මේ මිනිස්සු මාර විදිහට ඉංග්‍රීසි වලට තනක් දුන්නා. ඒ හිටපේ කාලේ හිටපු ප්‍රභූ පැලැන්ති ඒ කාලේ ඉගෙන ගත්තා. දැන් අපි ගත්තොත් මෙහෙම ඩී.එස්. සේනානායක. 2000 ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය. කියන්නේ 1948 වෙනකොට 47 48 49 50 වගේ වෙනකොට ඩී.එස්. සේනානායක. හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. බලවකාරයෝ. එතකොට ඒගොල්ලෝ පැලැන්තියක් තිබුණේ ඩී.එස්. සේනානායකගේ ඩී.එස්. සේනානායක SWD බණ්ඩාරනායක සිනමාවෝ බණ්ඩාරනායක ඊට පස්සේ උතරින් ගියාම ජයවර්ධන ඊට පස්සේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජයවර්ධන පරම්පරාව ඒ ඔක්කොම ඇවිල්ලා රනිල් වික්‍රමසිංහ මේ පරම්පරාවට එනකොට
ප්‍රභූ පැලැන්තිය ලංකාවේ හොඳටම ඉංග්‍රීසි කතා කරා. පිටරට ගියා. ප්‍රභූගේ නෑදෑයෝ පිටරට ගියා. එංගලන්තෙ ගියා. ඇමරිකන් ගියා. ඒගොල්ලෝ හොඳට ඉගෙනගෙන ආවා. දේශපාලනයට අත ගැහුවා. හැබැයි දේශපාලඥයෝ කැමතිුන්නේ නෑ ලංකාවේ මිනිස්සු ඉංග්‍රීසි ඉගෙන ගන්නවට පිළිවෙලකට හරියට නිවැරදිව කතා කරන්න ඉගෙන ගන්නවට කැමතිුන්නේ නෑ. ඒ කැමතිුන්නේ නැත්තේ උන් හරියට ඉංග්‍රීසි ඉගෙන ගත්තා නම් අවුරුදු 70 ගාණක් මේ වගේ දුප්පත් පරාදිත මෝඩ ජනයා ඉන්න රටක් බවට පත් වෙන්නේ නැහැ. බලන්න හරියට ඉංග්‍රීසි ඉගෙන ගත්ත මිනිස්සු outside the world ලෝකෙන් එහාට යන්න හදනවා. ඉංග්‍රීසි නොදන්න මෝඩයා, පල් ගොනා මෝඩයා එකම තැන ඉන්නවා. හරි මෝඩ අදහස් තියෙන. බලන්න කොහොමද? ඔය සිංහල බෞද්ධ කියාගෙන නැහින්න හතර යක්කු ඉන්නෝනේ. උන් අරගෙන හොඳට බලන්න. මෝඩ අදහස් තියෙනවා. අවුරුදු 70ක් මෝඩ රටක්. අන්තිමට කන්න නැහැ. ඔන්න නැහැ. පාරවල් ගන්න සල්ලි අච්චු ගහ දැන් උද්දමනයක් ඇවිල්ලා තියෙනවා. ඇයි ඒ? හරියට ඉගැන්වුවේ නැහැ. ඉංග්‍රීසි පොත් ටිකක් කිව්වේ නැහැ. ඇයි? බටහිර ලෝකෙට ගියේ නැහැ. ලෝකෙත් එක්ක වෙනස් වෙන්න බැරි වුණා. ක්‍රියාත්මක වෙන්න බැරි වුණා. අන්තිමට සමහර දැන් කට අරගෙන ඉන්නවා හැමදේම අරහෙන් ගේනකම්. මුකුත් කරගන්න බැරි වුණා. අපිට හිතන්න බැරි වුණා. අන්තිමට ප්‍රභූ පැලැන්ති විතරයි අදටත් ඉස්කෝලවල වල හරියට ඉංග්‍රීසි උගන්වන්න ඕන කියලා කිසිම රජයකට ගවර්න්මන්ට් එකකට නැහැ. දැන් බලන්න බාහිර උපාධි පේපරේ ගොඩක් අමාරු කරලා තියෙනවා. ඇයි ඒ? ඒක තමයි තියෙන තරම. මුකුත් ඉංග්‍රීසි උගන්වලා නැහැ පොඩි කාලේ ඉඳලා හරියටත් නැහැ. උපාධියට අනිවාර්යෙන් පාස් වෙන්න ඕන කියලා දාලා තියෙනවා. කමන්නේ ඒක හොඳයි කියමුකෝ. විශ්වවිද්‍යාල ගියත් අනිවාර්යෙන්ම ඉංග්‍රීසි පාස් වෙලා උපාධිය ගන්න ඕන. බාහිර කරත් ඉංග්‍රීසි පාස් වෙලා උපාධිය ගන්න ඕන. ඒක වෙනසක් නෑ. මම කියන්නේ මේක හරියට වටිනවා. හරිද? ඒකයි මම මේ කියන්නේ. එතකොට මේ වෙනකොට ලංකාවේ හොඳට ඉංග්‍රීසි අධ්‍යාපනය දැන් බණ්ඩාරනායක මහත්තයා කතා කරනකොට ඒකල විජය ජයවර්ධන ඒගොල්ලෝ පිට රටවල ඉගෙන ගත්තා. පට්ට නොලෙජ් එක. තිබ්බා. නමුත් අර පක්ෂ දේශපාලනය හරහා ජරාම තත්යකට පත් වෙලා අද වෙනකොට අර පරම්පරාවෙන් ආපු මෝඩකම එහෙම ඇවිල්ලා තියෙනවා. ඒක තිබ්බා. මං කිව්වේ ඉංග්‍රීසි ඉගෙන ගන්න ඊට පස්සේ ඒ දේශපාලඥයෝ වුණාට ලොකු මේකක් උනේ නැහැ ලංකාවේ. කැමති උන්නේ නැහැ. අදටත් එහෙමයි. හරි. ඕක හරි. ලේසි භාෂාවක් කියමුද? ළමයින්ට උගන්වන්න උවමනාවක් කියලා අදටත් නැහැ. විශේෂ. එහෙනම් පළවෙනි එක හෝඩි දෙකක් තියෙනවා ලෝකයේ ලේසි භාෂාවක් මේ ඉංග්‍රීසි භාෂාව කියන එක ඔළුවට ගන්න මුලින්ම. දැන් මෙහෙම කියන්නම් මම. දෙවෙනි කාරණේ. ඔය භාෂා දෙකේම වචන හැදෙන විදිය එක සමානයි. මේ භාෂා දෙකේම වචන හැදෙන විදිය හරිම සමානයි. මම කියන්නේ දෙක උදාහරණයක්. දැන් අපි සිංහල භාෂාවෙන් ගත්තොත් සිංහලයේ තියෙනවා ස්වර. මට එච්චර සිංහල ලියන්න බෑ. මම අර ඔයාට මේ ටයිප් කරන්න පුළුවන් කියලා ලියන්නේ. මට එවන්න ස්වර පහයි මට කවුරු හරි එවන්න ව්‍යංජන අක්ෂර කියලා ලියලා එවන්න මට. ව්‍යංජන ලියන්න ගියොත් අවුලයි. කන්සනන්ට් පහ. හරි. ඒ කියන්නේ vowels පහ. මොනවද vowels පහ? A E I O U. A E I O U. ස්වර උගන්වන්න නෙවෙයි මම යන්නේ. ඒකට අදාළ දෙයක් උගන්වන්න. එතකොට සාමාන්‍යයෙන් ව්‍යංජන අක්ෂරනේ ඉතුරු ටික B ගන්න පුළුවන් C ගන්න පුළුවන් D ගන්න පුළුවන් මෙන්න මේ අනාදියේ මේ වචන ටික තියෙනවා. ඒ වගේම සිංහල භාෂාවේ තෝකම වෙනවා. සිංහල භාෂාවේ ස්වර තියෙනවා. සිංහල භාෂාවේ ස්වර කීයක් තියෙනවද? සිංහල භාෂාවේ ස්වර තියෙනවා මම දන්න තරමින් 18ක් තියෙනවා. තව දැන් අලුත් වෙලා දැන් මොකද මානව ශාස්ත්‍රයේ වෙනස් වෙනවනේ කවසින් දවස නේ දැන් සිතාත් සකලා හෝඩියට ගියාම වෙන එකක් නේ තියෙන්නේ. විශ්ව සිංහල හෝඩිය අමිශ්ව සිංහල හෝඩිය දැන් තියෙන විශ්ව සිංහල හෝඩිය නේද? ඒකේ 60 32යි 60යි ඉස්සරම තිබ්බෙත් නැහනේ චිත්‍රාක්ෂර තිබ්බේ. තමයි 42යි. ස්වර ව්‍යංජන. කොහොමද එන්නේ? දැන් අපි ගත්තොත් එහෙම ස්වර මොනවද කියන්න මට? මට මම පුළුවන් විදිහට ලියන්නම්.
ආ ඉන්න බෑ නේද? ඔක්කොම නෙවෙයි ටිකක් ලියන්න. ලියන්නේ කොහොමද? ඔන්න එනවනේ හරි පැති දැන් තව තියෙනවා ඔහොම තියෙනවා මම ඉංග්‍රීසි එකට යන්න කලින් ඔයාලට කියන්න මේ වචන හැදෙන විදිය සමහරට ඔයා මේවා ගොඩක් ධර්ම තියෙන කෙනෙක් වෙන්න පුළුවන් ඒ වුණාට මේක ඉගෙන ගන්න නැති වෙන්න පුළුවන් හරි දැන් අපි ගත්තොත් එහෙම ඉංග්‍රීසි සිංහල භාෂාවේ ළමයි ගොඩක් වෙලාවට ඉපදිනා මාස 3ක් ගිහලා අවුරුද්දක් ගිහලා අවුරුදු එකමාරක් වගේ වෙනකොට අවුරුදු දෙකක් වගේ එනකොට අම්මා කියන වචනේ කියනවා. බොහෝ වෙලාවට අම්මා කියලා වගේ කියනවා. ඇයි අම්මා කියන ළමයි කියන්නේ තාත්තා කියන්නේ? ලොකු අම්මා කියන්නේ. පාප්පා කියන්න පුළුවන්. අක්කා කියන්න පුළුවන්. ඇයි කියන්නේ දෙන්නේ? මම බුරු නිසාද? මම වගේ ඇති ආදරණීය ගුණාංගයේ නිසාද? හරි ඒක එහෙම කිව්ව. හරි ඒක පළවෙනි කියන්නේ මොකද? තව කියන්න හේතුව මට ඕක නෑ ඒක තර්ක කරන්න පුළුවන් මාත් මොකද්ද කියන්නේ දැන් ඉන්ටර්නැෂනල් ෆොනටික්ස් ලැන්ග්වේජ් එකට අනුව ස්වර පහ මේ ඉංග්‍රීසි භාෂාවේ ස්වර 5යි සිංහල භාෂාවේ ස්වර 18යි මේ දෙකෙන්ම වචන හැදෙන එක විදිහකට මේ ඉන්දෝ යුරෝපීය ලැන්ග්වේජ් කියලා අපි කියන්නේ සිංහල දෙමළ බලන්න සිංහල ගත්තත් දෙමළ ගත්තත් ඉංග්‍රීසි ගත්තත් සමහරවිට එකම රටාවට යන්නේ right දැන් අපි ගත්තොත් අම්මා කියන වචනේ කොටින්ම ගත්තොත් මේ වචනේ හරිය ලේසි කියන්න ඇයි ලේසි කියන්නේ දත් ඇවිල්ලා නැත්තම් කට හැදිලා නැත්තම් මස් ඇවිල්ලා නැත්තම් කට හරියට දිය දාලා නැත්තම් ස්වර තන්තු හැදිලා නැත්තම් ස්වර උච්චාරණය කරන්න පුළුවන් ස්වරයක් උච්චාරණය කරන්න පුළුවන් ලියන්න දෙන්නම් ලෝඩ් ලියන්න අද කලබල වෙන්න එපා අහගෙන ඉන්න සමහරුන්ට ඕන පුදුම බඩේ අමාරුවක් තියෙන පොත් පුරවන්න පොත් පුරවන ගන්න දෙයක්වත් නැහැ ගන්න ලබකුත් නැහැ මුකුත් නැහැ ඒක හරියට අර මොකද්ද කියන්නේ බල්ලගේ පුකේ වැඳ මීයා වගේ බල්ලට වැඩකුත් නැහැ පුකට වැඩකුත් විලුව වැඩක් නැහැ ඒක ලංකාවේ අධ්‍යාපනය දැන් වැඩක් නැහැ උපාධි ගත්තත් එහෙමයි විලෝ මොන දානයක් කරගන්න බෑ ඒකයි මුලින්ම හොඳට අහගෙන ඉන්න වර්ණත් ගණිකාධිකාරී වගේ ලියන්න නැතුව මෙහෙම කියන මෙහෙම ලියන්න එපා මේ බල බල සමහර වන්දාට මෙහෙම ලියනවා කැමරාව තෝප්නේ අන්තර්සින්ද කැමරාව ඔන් කරගෙන ඉන්න ලෑස්ති වෙන්න හරි පන්ති තියෙන දැන් ගත්තොත් එහෙම මුලින්ම අහගෙන ඉන්න ලියන්න අවශ්‍ය නැහැ මේක හොඳට අහගන්න අහගෙන හොඳට තර්ක මොන හරි ප්‍රශ්න තියෙන අය වන්නකො මට අම්මා කියනකොට උච්චාරණය කරන්න පුළුවන් ස්වර කියන එකේ මීනින් එක තමයි තනිව උච්චාරණය කරන්න පුළුවන් තනිව උච්චාරණය කරන්න පුළුවන් ස්වර මේ බලන්න මේ උච්චාරණය කරන්න මොකද ප්‍රශ්න වුණ අයියෝ අයියෝ මේ අම්මෝ ලේසි කියන්නේ ස්වර උච්චාරණය කරන්න හරි පහසුයි ස්වර කියන්නේ වෙන කිසිම බාහිර දෙයක් නැතුව අපිට කට ඇරලා දත් ටික දාලා උච්චාරණය කරන්න පුළුවන් කිසිම අවුලක් හරි ව්‍යංජන අක්ෂර උච්චාරණය කරන්න පුළුවන්ද මේ උච්චාරණය කරලා බලන්න ව්‍යංජන අක්ෂර ඔන්නෝම තියෙන අර ඉස්කෝලේ පොඩි උන්ගේ පොත්වල දාන්නේ නැහැ මොකද උන් ඉස්කෝලේ යන්න කැමති වෙන්නේ නැහැ නේ මෙහෙම තිබ්බොත් එහෙම ඇයි යකෝ මේ උන්ට එපා වෙන ඉස්කෝලේ යන්න හිතන්නකෝ මෙහෙම තිබ්බොත් එහෙම
පුඤ්ඤාම්මේ වට යන්න බෑ කිය. උච්චාරණය කරන්න මේක. උච්චාරණය කරන්න. හොඳට මතක තියාගන්න. ව්‍යංජන අක්ෂර තියෙනව නේද? ඒවා ඔක්කොම තියන්නේ හල් විදියට. මේක බලා ගන්න අමාරුද? ෆොන්ට් එක හරි නැද්ද? පොඩ්ඩක් ඉන්න වෙනස් කරන්න. දැන් බලන්න. මේවා ඔක්කොම තියෙන හල් ලකුරු විදියට තියන්නේ. උත්. දැන් මගේ නම දන්න ඕනේ මොකද්ද? මගේ නම තිරින. දැන් අපි මෙහෙම ගමු. සුපුන් ගමු සුපුන් කොහොමද උච්චාරණය කරන්නේ? මේ සිංහල පාඩම නෙවෙයි පොඩ්ඩක් එන්න. මේකම තමයි ඉංග්‍රීසි වල තියෙන්නේ. වෙන එකක් නෙවෙයි. ඉංග්‍රීසි වලත් මේකම තමයි. මේක දැනගෙන යන්න එපා. සමන්ගේ මව් භාෂාව තියෙන එකවත් දන්නේ නැත්නම් ඉංග්‍රීසි කොහොමද දැනගන්නේ? ඔය සූ හැදෙන විදිය කියන්න මට. class සු ඒ දෙක ස්වරයයි ව්‍යංජනයයි හල් ලකුරයි ස්වරයයි එකට එක්ක දාන අතර මේ සු හැදෙන්නේ. ඔබලා නව ගණන තේරෙන්නේ? අතුසන්න දන්නේ නැද්ද? තාම සූම් එකට ඇවිල්ලා අතුසන්නවත් දන්නේ. තේරෙනවද? right. මොනවාරි තේරෙනවනේ මොනවාරි කියලා මේ එක එක ඒවා තේරෙලා වැඩක් නැහැ. උද්දට තේරෙන්න ඕන ඔළුවට යන්න. නැත්නම් වැඩක් නැහැ. ඔයා හොයන ගුරුවරයා නෙමෙයි. ඔයාට knowledge එක superior යන්න ඕන. නැත්නම් වැඩක්. පු හැදෙන්නේ කොහොමද? සුපුනා කියනකොට පු හැදෙන්නේ කොහොමද? මේක දන්නවා. එකක් කියන්නේ එතකොට මම තේරුම් ගන්න පුළුවන්. සුපු හැල ඒත් එහෙමනේ බලන්න ස්වර අකුර එතන කියවෙනවනේ මොකද? පු හල් අකුරට මුකුත් කෑලි බෑලි දාන්න බෑ. මුකුත්ම හල් අකුරට දැන් අතෙන්දි මෙතෙන්දි ස්වරය හල් අකුර ස්වර දැම්මාම වෙන එකක් හැදෙනවා. එතකොට සුපුන් කියලා එන්න එපා. එතකොට ඒක එහෙම තියෙනවා. තිදින කිව්වත් එහෙමයි, නයන කිව්වත් එහෙමයි, හංසි කිව්වත් එහෙමයි, පියුමි කිව්වත් එහෙමයි. හරි? එතකොට මෙතෙන්ද කෙලින්ම මේක දානවා. අන්න. දැන් බලන්න හොඳට. මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඔය සිංහල වල හැදෙන එකනේ මුලින්ම. සුපුන් සුපුන් හදන්න නම් ස්වර ව්‍යංජන දෙක එකට එකතු කර යුතුයි. හරි අපි ඉංග්‍රීසි වලට යන්කෝ. එහෙනම් ඇයි මේ අම්මා කියලා කියන්නේ ස්වර දාන්න උට කටේ දත් නැහැ මුකුත් නැති පොඩි සප්පය කිරි සප්පය නොදරුවා කියන. අය ඔටෝ කියන ආයන්න කිව්වන් අම්මා කියලා කිව්වා කියලා අම්මා සතුටු වෙනවා. එහෙම නැතු කුඩප්පා කියනවද? මුලින්ම ළමයා එච්චර උට කියන්න බෑ. කුඩප්පා කියන කොච්චර අමාරුද? කුඩා ඕපා ලෝකු අප්පා පුංචි අම්මා ඒව හකන් ලොකු කාලයක් යන උට. එතකොට පොඩි එකා චුට්ටි තමයි ඒව කියන්නේ. මේක කියන්නේ මට. මේක උච්චාරණය කරන්න බලමු. මෙච්චර අවුරුදු ගානක් දැන් වයසයි නේ. මෙන්න මේ කියන්නේ මොකක්ද? මේකවත් දන්නේ නැද්ද මොකද? උච්චාරණය කරන්න. මේ වචන උච්චාරණය කරන්න. කොබල. බෑ. කවුරු හරි කෙනෙක් ඉන්නවද මේ උච්චාරණය කරන්න කියලා? ඉන්නවද නැද්ද? උච්චාරණය කරන්න බැරිද? කැමති නැද්ද මේ වගේ දේවල් ඉගෙන ගන්න කැමති නැත්නම් කොබලන් අකමැති කට්ටිය?
දැන් අපි අනිත් දවසේ මෙහෙම උගන්වන්නේ නැහැ. අඟහරුවා තියෙන අනිත් දවසේ නිවුස් පේපර් කරනවා, පේපර් සාකච්ඡා කරනවා, ග්‍රැමර් කතා කරනවා. ඒවට ඔයාලට ජොයින් වෙන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. හැබැයි මේ පන්තියේ මම බේසික් ග්‍රැමර් කතා කරනවා. ඔයාලට මොකද ඔයාලා නොලෙජ් එක අනිවාර්යෙන් වෙන්න ඕනේ. රයිට්? කැමති නැති අය ඉන්නවද? කොහොමද කැමති අය වන්න මට මැසේජ් දාන්න. මේ විදිහට තමයි කරන්න ඕන අපි කැමති ඉන්නෝ නැත්තම් නැති අය කමන්න එවන් අපි කැමති නෑ මේකට ගන්න. එපා වුන් ගන්න අපි වෙන පන්තියට. අවුලක් යන්න. එම් ඉන්නවද? right. Okay. මුල්ලා ඉඳලා බෝන right okay. මේ විදියට උගන්වන්න. right. ඔය වීඩියෝස් එහෙමත් ඔයාලට බලන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. කැමති. right. හොඳයි. වාගේ තියෙන කමෙන්ට්ස් එවන්න. ඒ වගේම ගෲප් එක ගැන ගෲප් එකේ කමෙන්ට් එකක් දාන්න ගෲප් එකට අමතක කරන්න එපා හැමෝම. නම් කෙනෙක්ම ගෲප් එකට යුතුයකමක් වශයෙන් කමෙන්ට් එකක් දානවා වගේ අදහස් ඕන එකක්. කිසි ප්‍රශ්නයක්. හරි thank you. උදේම කරන්න හොඳට තේරෙනවා right okay thank you very much. වමනාව තියෙන ළමයි ටිකක් ඉන්න පාටයි. වමනාවක් තියෙන කවුරු හරි ඒ හැමෝටම මම උපරිමයෙන්ම කරලා දෙනවා. දැන් මේක බලන්න මට මේක කියන්න මේක මේක උච්චාරණය කරන්න බැරි මට හේතුව කියන්නේ ඉෂාරා මට කියන්නේ ඉෂාරා මදුෂානි මට කියන්නේ ඇයි මේක උච්චාරණය කරන්න බැරි මගේ වීඩියෝ එක පින් කරගන්න මෙතන ඇයි මේක උච්චාරණය කරන්න බැරි හේතුව කියන්නේ මොකද උච්චාරණය කරන්න බැරි අන්න හරි බබල්ස් නෑ very good මේ PCT CTB JVP UNP වගේ තමයි කියන්න වෙන්නේ උච්චාරණය කරන්න බෑ මේ උච්චාරණය කරන්න බෑ ස්වරයක් නැති නිසා උච්චාරණය කරන්න බෑ දැනගන්න ස්වරයක් නැති නිසා උච්චාරණය කරන්න බැරි අන්සිකාල උස කැමති මුලින්ම කඩන මුකුත් මට නම් තේරෙන්නේ නැහැ සර් ක්ලාස් එකට ගිහින් එපා වෙලා ඉන්නේ කිසිදයක් මේ වෙනකන් තේරෙන්නේ නැහැ රයිට් මේක නම් තේරෙන්නේ නැති විදියක් නෑ පුතෝ මෙහෙමනේ කොහොමද අන්තිමට හම්බෙන්නේ අන්තිමට කෙලවෙන්න ඔන්න මෙන්න තියන මැරෙන්න ඔන්න මෙන්න කෙලවෙන්න ඔන්න මෙන්න තියලානේ ඒක තමයි මේ හම්බෙලා තියෙන්නේ ආ එකක් නෑ හරි ඒක නිසා ආයෙ නැගිටින්න වට ගන්න එපා හිත හොඳටම දේ තමයි නැවත නැගී සිටින්න ඉංග්‍රීසි නිසා උපාධිය අත්හරින්න කවුරු හරි ඉන්නවනේ ඌ මහ මෝඩෙක් උට පුණක්කු දෙන්න ඕන උදේ හවස මහ ගොනෙක් අත්හරින්න එපා මගේ මේ වීඩියෝ ටික බලලා මාසයක් පන්තියට ආවත් උට ජොබ් මේක කරගන්න පුළුවන් කිසිම දෙයක් නැහැ අපි හරිම තැනල්වල ගල ගහන්න බය වෙන්න එපා කිසි දෙයක ක්ලාස් එක කිසිම ක්ලාස් එකක් උගන්වන්නේ නැහැ මොකද ඒක ඒ ඕකනේ ඉස්සරහට නිකන් ඇවිල්ලා බලන්නකෝ දැන් ඔය මේ කටට කාඩියෝයි මේ හැම එකම පන්ති පටන් අරන්නේ උන්ට ඇති උන්ට උගන්වන්නත් බෑ හැම එකම පන්ති අරන් මේ අහිංසකව ගිහිල්ලා ඒවට ගිහිල්ලා මේ විනාශ වෙලා නින්නේ රයිට් ඔය ඕකනේ ඉන්න පොඩ්ඩක් දැන් ඊට පස්සේ දැන් මෙහෙම ගන්නවා දැන් මේක උච්චාරණය කරන්න මට පුළුවන් උච්චාරණය කරන්න පුළුවන් පැට් උච්චාරණය කරන්න පුළුවන් සිට උච්චාරණය කරන්න පුළුවන් ඇයි මෙන්න මේක ඕන A E I O U A E I O U A I O U බලන්න වවල් ඔක්කොම එකට කියන්න පුළුවන් ආයි මුකුත් අවශ්‍ය තනිව කියන්න පුළුවන් වාටව රහසම්මන් කියන්නේ අපි අර කලින් ඉගෙන ගත්තේ ව්‍යංජන වල තියෙන මේ හල් එකක් කියලා ඒ වගේ තමයි මේ බා හරි මේ බලන්නකො ඒකට හොඳම උදාහරණ කොච්චර කිව්වත් මේ උච්චාරණය කරන්න බෑ නේ උච්චාරණය කරන්න බෑ
ඒ උච්චාරණය කරන්න බැරි වවර්ස් නැති නිසා. වවර්ස් දැම්ම ගමන් පුළුවන්. දැන් දැනගත්තු නිකම්ම බලන්න පිළිල කියලා. පිළිල කියලා නම ගත්තොත්. දැන් ඕකේ වවර්ස් ටික අයින් කරන්න. නිකන් ආතල්ලකට නේ. ආ ආ ආ දැන් උච්චාරණය කරපන්කෝ. තල් උච්චාරණය කරන්න බෑ. ඒකට දාන්න තුන් ස්වර ටික. පි ලි මේක හරි පොඩි දෙයක්. චුට්ටි දෙයක්. ඉංගිත්තක් දෙයක්. දෙයක් නේ. දැන් මම මෙතන මුලින්ම කල්පනා කරන්නේ දැන් මම මේ උගන්වන්නේ මේක ඇත්ත වශයෙන්ම මම පළවෙනි දේ මම ගුරුවරයෙක් විදිහට මම සාමාන්‍ය යක් උගන්වලම තේරුම් ගත්ත කෙනෙක්. හරිද? එතකොට මිනිස්සුන්ට මම උගන්වන්නේ ඔබ කිසිවක් නොදන්නේය මා නොදන්නා කෙනෙකුට උගන්වන්නේ කියලා හිතන්න. පළවෙනි. අනිත් එක තමයි මෙතන ඉන්නේ ගුරුවරු. මෙතන ඉන්නේ රජයේ තනතුරු දරන්න ඉන්න අය. ගුරුවරයෙක් වෙන්නේ. රයිට් දැන් හිතමු කෙනෙක් මෙතන ඉන්න පුළුවන් ඊටගේ ඉංග්‍රීසි ගුරුවරයා. මට ගැටලුවක් නැහැ. එතකොට එයාට දෙන ආදර්ශය මොකක්ද? ඉංග්‍රීසි විෂය ලයිෆ් එකේ මොකුත් කරගන්න බෑනේ එපා වෙලා තියෙනවා. මුන්නම් කරනවට කැමති. අනිවාර්යෙන් ඒක කිසි ගැටලුවක් වෙන්න එපා. දැන් මේ ප්‍රශ්නේ අදින් ඉවරයි. ඉංග්‍රීසි නිසා ලයිෆ් එකේ ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑ වාට. හරි. මේමයි. එංගලන්තේ ඉන්න සුද්දෙක් වගේ ඉංග්‍රීසි කතා කරන්න මම වාට උගන්වන්නේ නෑ. මම ඔයාගේ ඒක මම වෙනම කරන්න ඕන දෙයක්. මම ඔයාගේ පේපරේ පාස් වෙන්න පුළුවන් ග්‍රැමර් ටික කරනවා සහ කරලා තියෙන වීඩියෝ ටික තියෙනවා. බලන්න පුළුවන් පන්තියට ජොයින් වෙන්න අපේ ගෲප් එකට යන්න. ඉංග්‍රීසි දැන් එපා වෙලා සර් ඩිග්‍රී එක ගැන අරින්න හිතනවා දැන් 3 වතාවක් ලිව්වා. ඒත් රිපීට් කැන්ලි කැම්පස් එකේ අනිත් සබ්ජෙක්ට් ඔක්කොම පාස්. හරි ගොඩක් අය තියෙන ප්‍රශ්නේ ඔකයි. 3 වතාවක් ලියලා ඉන්නේ රිපීට්. ඇයි ඒ? හරියට ප්‍රශ්න ටික බලලා නැහැ. හරියට ඉගෙනගෙන නැතිකම තියෙන්නේ. කාටවත් ළමයිට උගන්වන්නවයි කියන්නේ. ඊට මට මොන බඩේ අමාරුකටද මේ දවස් 5ක් විතර තාලා තියෙන්නේ. අනේ උන්ට අර වචන ටිකක් උගන්වලා වචන උගන්වලා පේපරේ උගන්වලා පේපරේ තියෙන ටික දීලා කටපාඩම් කරන්න දීලා ඒක නිසා එහෙම දාලා තියෙන්නේ. දැන් මෙහෙම අමාරුවකට මොකටද න සතිය දවස් දෙකක් කරාම ඇති. බොරුවට දවස් දෙකක් කළා ඊට පස්සේ එක දවසක් නොමිල කියලා දාන්න. එහෙම බොරු කියන්න ඕනේ. එහෙනම් මට පුළුවන් මේක නොමිලෙම දාන්න. කොහොමද ඇඩ් එක දාන්න පුළුවන්? නොමිලේ පාත්‍ර බාහිරපාදි නොමිලේ. පළවෙනි දවස් අපි ළමයිට එන්න දෙනවනේ සල්ලි ගන්න නැහැ. නොමිලේ කියලා දාලා තව දවසක් දාන්න. ඒ කියන්නේ එක දවසක් කරන තව දවසක් නොමිලේ කියලා. බෝරුනේ. එහෙනම් මට දාන්න පුළුවන් එක දවසක් සල්ලි එන දවස් 4ක් නොමිලේ කියලා. බොරු කතා ඒවත් කුමාරට කියන්න ඕනේ නැහැ. කෙලින්ම කිව්වනා ඉවරයි. දවස් 5ක් කරන 1000ක් ගන්නවා කියවන ඉවරයි. මොකද කුමාරට කියන්නේ. මට නම් ඉංග්‍රීසි කොහොමද කරන්න තේරෙන්නේ නැහැ. ඩිග්‍රී එකවත් හරියා. දැන් අයින් කරන්න ඩිග්‍රී එක අයින් කරන්න එපා මොඩේ. ඩිග්‍රී එක අයින් කරන්න එපා. මොකද දන්නවද ඉංග්‍රීසි වගේ දෙයක් වෙනුවෙන් තමන්ගේ ජීවිතේ එහෙම කරන්න එපා. දැන් අද ඔයා හිතන්නේ ওই විදිහට හිතන්නේ. මම දන්නේ ඔය ඇත්තට වෙනවද බොරුවට වෙනවද බොරුවට අද ඔය ජොයින් වෙන කට්ටිය මම එච්චර හිතන්නේ ගණන් ගන්නෙත් නැහැ. මොකද දන්නවද බොරුකාරයෝ ඉන්න ගොඩක්. දැන් අද ඉන්න ලයිෆ් එකේදී ඔයාලට සාමාන්‍ය දුක අඩු වෙන්න පුළුවන්. මේ දැන් මේ ඉන්න මොහොත. මොකද දන්නවද? පාගින් හරි යැපෙනවනේ. කොහොම තාත්තගේ යැපෙන කො හස්බන්ඩ් ගෙන් යැපෙනවා කවුරු හරි. දුක තියෙන්නේ මෙන්න මේ මෙතනින් පටන් ගන්න දුක. මෙහෙම පටන් ගන්න මෙහෙම එන්න වැඩි වෙනවා. ඒ කියන්නේ 65 යනකොට පෙන්ෂන් එකක් නැහැ, ළමයි බැඳලා ගිහිල්ලා මුකුත්ම නැහැ, මුකුත්ම රජේ රැකියාවක් ඇත්තෙත් නැහැ, මුකුත් නැහැ. මං කියන්නේ රජේ රැකියාව දෙන්න මිනිස්සු හරි සුරුපුරේක ජීවත් වෙන්නේ. දිව්‍ය ලෝකෙ ඉන්නේ. මාරම සපත් තියෙන්නේ. සුපිරි. එහෙම කියලා නෙමෙයි. ස්ථාවර බවක් තියෙනවා. රාජ්‍ය සේවයට යන්න උපාධිය තියෙනවා. උපාධිය කරන්න බාහිරව අපෙන්තර කරන්න ඕන. කැම්පස් යන්න බැරි වෙච්ච ළමයිට උපාධියක් කරන්න අයිතියක් තියෙනවා. ඒක තමයි බාහිර උපාධිය කියන්නේ. එහිදී අනිවාර්ය කරලා තියෙන IT සහ ඉංග්‍රීසි. ඒ දෙක නිසා ගොඩක් ළමයි ඉංග්‍රීසි නා අත්හරිනවා.
තරම් පව් වෙලාම නොදුරුවත්කම මහ දෙයක් නෙමෙයි. මොකද ඉංග්‍රීසි පාස් වෙන්න ලකුණු 90ක් ගන්න ඕනද? ඉංග්‍රීසි පාස් වෙන්න ලකුණු 100ක් ගන්න ඕනද? 85ක් ගන්න ඕනද? මොන බොරුවක්ද? එහෙම එකක් තියනවද? එහෙම අරගෙන ළමයි විභාගෙ පාස් වෙනවද? එහෙම කවුද ගන්නෙ? අවශ්‍ය දේ කරා. අවශ්‍ය ටික ફોකස් කරලා තමන්ට මේක පාස් වෙන්න බෑ. අද දුක අඩුයි. හැබැයි එන්න දුක වැඩි වෙනව නූගත්කම. මතක තියාගන්න. අඩු උපාධියක්වත් නැත්තම් ඔයාලට පනිෂ්මන්ට් එක ගන්න සිද්ධ වෙන නිසා. පොර දෙය කරත් වැඩන්නේ උපාධියක්. හරි මෙහෙම හිතමු. ඔයාලට සල්ලි තියෙන ගැටලුවක් නැහැ. සල්ලි තියෙන මිනිස්සු හොඳට ජීවත් වෙන්න පුළුවන් ඒක මම පිළිගන්නවා. අද ඇවිල්ලා උපාධියට මොන වගුලක් ගන්න නෙවෙයි ගෑස් එක ගන්න බැරි නම් වැඩක් නැහැ නේ. ඒක ඇත්ත. තරමක ඔයා සල්ලි නැත්තම් මධ්‍යම පාත්තික මිනිස්සෙන් නම් ලොකුට අම්මා තාත්තගේ දීපල අර ඉඩකඩම් අරව මේව සල්ලි භාගේ නැත්තම් ඔයාට ජීවිතේ ගැට ගහක පොඩ්ඩක් ජීවිතේ සන්තෝෂෙන් ඉන්න පොඩ්ඩක් ළමයිකට හොඳට අධ්‍යාපනයක් දෙන්න හොඳ ඉස්කෝලේකට දාගන්න ටියුෂන් ක්ලාස් එකකට යවගන්න අඩුම තරමේ හොඳ ආර්ථික සම්පතන පොලිම් වල දිගට බබා හම්බෙන්න ඉන්නකොට ඉන්න නැතුව ප්‍රයිවට් ගිහිල්ලා මොනවා හරි කීමේ කරගන්න උපාධිය කරව ප්‍රයිවට් හරි ඕන තරකට ලෝකේ ඕන තරකට පෙන්නන්න නිසා උපාධියේ වටිනකම තේරුම් ගන්න. ඒක දැන් නෙමෙයි තේරෙන්නේ. උපාධිය අත්හැරලා අවුරුදු 5කින් 10කින් 6කින් ඔය අවුරුදු 10කින් පස්සේ තමයි තේරෙන්නේ අනේ අපි කරගන්න තිබ්බ අපරාධය මේක අත්හැරලා දැම්ම ශෛත්‍යයේ උපාධිය තිබ්බනම් අද අපි ජොබ් ගන්න නේද? එහෙම දැන් හිතෙන්නේ නැද්ද? අනේ මේ මහන්සිලා ඉංග්‍රීසි කරගත්තා නම් මම අද ජොබ් එකක් කරනවා. කියලා මේ හිතෙනවා. ඒ පසුතැවිල්ලට යන්න. අනේ මං කරන්නේ මේ ඔයා මේ මට මේකට ගෙන්න ගන්න නෙමෙයි. ඔයා වෙන පන්තියකට යන්න. නමුත් මතක තියාගන්න මගේ නෙමෙයි මොන පන්තියකට හරි ගිහිල්ලා තනියෙන් පාඩම් කළා. එකම දේ තමයි උපාධිය කරගන්න එකවර ලොකු වෙයි. ඒකද මම වැඩි කියන්නේ නැහැ. එතකොට ඔන්න මේක එකක්. මේක තව තියෙනවා. දැන් මේ සමානකමක් කිව්වේ සිංහලයි ඉංග්‍රීසි වලයි සමානකමක් කිව්වට තේරුණාද කියන්නේ? හරි. එහෙනම් ඉංග්‍රීසි භාෂාවේ ස්වර යොදන්න. නැතුව බෑ. දැන් මම කාරණා තුන්වෙනි කියන්න. දැන් මෙහෙම. මේ භාෂා දෙකේම සමානකම් සහ අසමානකම් තියෙනවා. හරි. මේකේ වචන අකුරු එකතු වෙලා වචන හැදෙනවා. ඒ වචන එකතු වෙලා වාක්‍ය හැදෙනවා. ඒකට අපි කියනවා parts of speech. මුළු ඉංග්‍රීසි භාෂාවයි මුළු සිංහල භාෂාවයි ඔක්කොම හැදලා තියෙන parts of speech වලින්. මෙන්න ඒ ටියුට් එක. මම ඒ ටියුට් එක දානවා ආර්ටින් print out එකක් ගන්න. දැන් ඕනේ නෑ. මේක විස්තර කිරීමක් කරන්නේ මම. මටත් ඉංග්‍රීසි එක ලියන්න සර්. උපාධිය අත්තරින්නම හිතනවා. ඒ සර්ගේ ක්ලාස් එකට සම්බන්ධ වුණාම මාසයක් ආයෙ සම්බන්ධ වෙනව බැරි වුණා. සර් ඒකේ ක්ලාස් එකට සම්බන්ධ වුණාට පස්සේ තේරුම් ගියා උපාධිය. right. මාසයක් නෙමෙයි ඉතින් දිගට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා උත්තර කරගන්න. නැත්තම් බෑ. දැන් මේකේ එකක් මම කියන්නේ මම ඔයාව රවට්ටන්නේ නැහැ. මාව රවට්ටන්නත් එපා. අපි දෙන්න අතර තියෙන්නේ තාමත්ම සුවදශීලී සමානතාවයක් පමණයි. මේ ආකාරයට. මම උපරිමයෙන්ම මගේ ජීවිතේ කැප කරලා මම මේ විදිහට කරනවා. වර්ධින මගේ වැඩක් ගන්න. මගේ වැඩක් ගන්න ඕනේ. හරි? වැඩක් ගන්න කියන්නේ ප්‍රයෝජනයක් ගන්න. This class cost 1,000 per month. Yes, 1,000. Right? අටුම මාසෙට දවස් 20කට වඩා වැඩි. මාසෙට 1000 කියන්නේ සවරක් ගන්න එපා. What if I miss one class per week? ඒක වචනේ කරන්න දෙයක් නැහැ. ඒක අවුලක් නෑ මොකද දන්නවද? ඔයා අනිවාර්ය පන්ති දෙකක් තියෙන්න ඕන. එකක් තමයි Thursday morning.
Sunday morning. බ්‍රහස්පතින්දා ඉරිදයි morning paper class අනිවාර්යෙන්ම 4 මාර join වෙන්න ඕනේ. සහ අඟහරුවාද join වෙන්න අනිවාර්යයි. බදාදා සෙනසුරාදා ගොඩක් වෙලාවට මේ දවස්වල paper මම කරන්නේ රචනා කරනවා papers කරනවා ඒ වගේම නිවුස් papers කරනවා ඒ කාර්ය grammar improvement එකක් ගන්න advance වචන එකතු කර ගන්න නිවුස් paper එකතු කර ගන්න නිවුස් paper වල grammar දැනුම එකතු කර ගන්න. ඉතින් ඒ අත මුදල තමයි ඔය රෙජිස්ටර් වෙන්න කියලා වෙන 500කුයි අරමයි මේවා කතන්දර ගන්න නැහැ. ඒක තමයි මාස රෙජිස්ටර්. එච්චරයි. මොන මුකුත් දේවල් අපි ගන්නෙ නෑ ළමයි. ටියුට් එකට 100යි 200යි ටියුට් එකට 50ක් දෙන්න අපිට. ඊට පස්සේ තව එහෙම වෙලා අපි සල්ලි කුතු කරන්නේ. ඒක දුන්නා එතනින් ඉවරයි. මම උගන්වනවා වෙන ගණදුරුවක් අපි අතර නැහැ. රයිට් උගන්වනවා පුළුවන් හැම දෙයක්ම කරනවා. සාහිත උදේට මම ගොඩක් වෙලාවට වීඩියෝ එකක් දානවා මම කරපු ක්ලාස් වල. දැන් ඔය parts of speech සිංහල වලක් තියෙනවා ඉංග්‍රීසි වලක් තියෙනවා. දැන් ගත්තොත් එහෙම මෙන්න මේ ටික noun pronoun adjective verbs adverbs preposition conjunction interjection මේ අට මොකද ලියන්නක නිකන් අහන් ඉන්න. මේ අට ඉංග්‍රීසි වලක් තියෙනවා සිංහලෙත් තියෙනවා. එතකොට noun වෙන්න පුළුවන්. adjective වෙන්න පුළුවන්. verbs වෙන්න පුළුවන්. adverbs වෙන්න පුළුවන්. මෙන්න මේ ටික සමානව සිංහල වලයි ඉංග්‍රීසි වලයි දෙකේම තියෙනවා. ඒක හොඳ දෙයක්. ඔබ ලියාගත්තා කියන්නේ මම මේක එවනවා. මේකේ PDF එක මම දානවා. ඒකටම ඔන්ලයින් කරනවා කියලා මම හිතනවා. එනම් මේ ප්‍රශ්නයක් අහගෙන නිරෝෂනේ දිගටම ඔන්ලයින් කරනවා. ලේසි. දැන් ආයතනයේ Q&A හිතන්නකෝ. මොකද කරන්නේ? ඇඩ්මිෂන් එකට ගන්නවා රුපියල් 1000. මම කැමති නැහැ සාමාන්‍යයෙන් මම ආයතනයක් කරා කරන්න බෑ. ආයතන කරන්න බෑ. ආයතන පන්ති කරන්න බෑ. ආයතන ඊට පස්සේ 125ක් ගන්න. ඊට පස්සේ ඔයාගේ ක්ලාස් ෆීස් එක 2000ක් කට් කරන්න. යන්න ඕන, එන්න ඕන, වෙනම ඇඳුම් ගන්න ඕන, ඒවට ෆැෂන් කරන්න ඕන, සැලොන් යන්න ඕන, ඇඩ්මිෂන් එක කියලා ඒව ගෙවන්න ඕන, බස් වල යන්න ඕන, ට්‍රාන්ස්පෝර්ට්, ආරක්ෂා, ඒ කියන්නේ සේෆ්ටි එක. කොහොම හෙන ප්‍රොබ්ලම් ඇයි මේ මොකදනේ? ඉන්ඩිවිඩුවල් එක. මම ඔයාගේ ගෙදර ඔයාගේ ඉස්සරහින් ඉන්නවා. මොනවාට ප්‍රශ්න තියෙනවා මැසේජ් කරන්න. ඉන්නවනේ. සමහරවිට මයික් එක ඔන් කළ අවස්ථාව දෙනවා. අර දරබර ගලාය සද්දේ අර වයි මේ වයි කෑ ගහන වයි ගෙවාගේ මේ බීබු මිනිස්සු කෑ ගහනවා ගම් වල බල්ලු ගුරුනයි කරදර යන්නේ. ඒකයි. I think මේ අයි මේ හොඳනේ. මොකද්ද ගැටලුව? This is better. හොඳයි කියලා. මේක අනුරාධපුර ළමුරු ජොයින් වෙන්නත් පුළුවන් නැත්නම් ඉතින් අනුරාධපුර පැත්තේ ඔය ඉන්න කාගේ හරි පන්තියක යන්න මෙන්න. හරි. දැන් කොරෝනා වල තියෙන යහපත් පැතිකඩක් මේක. හැබැයි මේක මේ කිසිම නියාමනයක් නැතුව පන්ති කරනවනේ. හැම එකම කරනවා. ඌ ජීවිතේට පන්තියක් කරලා නැහැ. ඌත් කරනවා. එහෙම නෙවෙයි. නියාමනයක් තියෙනවා, වැඩ පිළිවෙලක් තියෙනවා. කියාවක් තියෙනවා. තේරුමක් තියෙනවා, වටිනකමක් තියෙනවා. එහෙම පිළිවෙලක් අද කරන්නේ. ඉතින් එහෙම කරන අයට මේ ඔන්ලයින් එක ගොඩක් නැත්නම් ඉස්සර ආයතන වල අරයා කියන ගුරුවරයා කියන්න ඕනේ, මෙයා කියන්න ඕනේ, එයා කියන්න ඕනේ, එයා ගියේ නැත්නම් ගුත් කරන්න බෑ. එයා තමයි සර්වස්ත, එයා තමයි එයාට තමයි හොඳට පුළුවන්, එයා තමයි හොඳ මෙක්කෙනා. කී කරේ විශාල වංචාවනේ බොරුවන්නේ කරේ. ශිෂ්‍යත්වත් විසුද්ධ ශිෂ්‍යත්වත් නෙමෙයි. ඔතන කරපින්නේ නැත්නම් සීසන කෝස් එකක් කරනවා. ට්‍රේනින් පීරියඩ් එකක් තියෙනවා. ගැටලුවක් නැහැ. රවීන්ද්‍රනේ කුමාර. රයිට්. පතිරල මට මැසේජ් එකක් දාන්න. right පතිරල මැසේජ් එකක් දාන්න මට. noun adjective verbs adverbs අනිත් එක තව පොඩි දෙයක් මතක් කරන්න ඕන. තරහ වෙන්න එපා. මම මේ පන්තියේ හැම අයගේම identity එකේ කොපියක් මට ඕන. හරි. මම වෙනම group එකක් හදනවා. හෙටින් මම වෙනම group එකක් හදනවා. ඒ group එකේ මොකද කෙලින්ම කියන්න ඕන. එහෙම දෙන්න බැරිව කවුරු හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එන්න එපා. නෑවිල්ලා දෙන්න. එම් කිසිම ගැටලුවක් නැහැ. මොකද මගේ rules වලට එන්න ඕනේ. identity එකේ ෆොටෝ එකක් මට එවන්න. ටැපල් කරන්න ඕනේ නැහැ WhatsApp එකෙන් දාන්න. නම, ගම, කැම්පස් එක, village එක, මේව එක, internal, external identity එකේ කොපියක් එවන්න. ඒ ටිකේ තියෙන identity කොපියක් දැම්ම නම් හොඳටම ඇති.
ඒ වගේ ඩේටාබේස් එකක් මගේ ඩීටේල්ස් ටික ඔයාලට මට ඕන හැම කෙනෙක්ගේම එච්චරයි තියෙන්නේ. තමන් සල්ලි දැම්මට පස්සේ ස්ලිප් එකේ නම ලියන්න. එච්චරයි. රෙජිස්ට්‍රේෂන් අරව මේ මුකුත් නැහැ. ඉවරයි. අරක විතරයි මාසෙට. ඔයාලට මුළු මාසෙම ජොයින් වෙන්න පුළුවන්. හැම දවසම ජොයින්. ඒක දැම්ම ඩෙන්ටිටි කාඩ් එකේ ෆොටෝ එක නැතුව ඒවට සල්ලි දැම්ම ක්ලාස් එකට ගන්න. ඒ කියන්නේ උපාධි එක හරි ඒක නැත්තම් NIC එක හරි වන්න නැත්තම් වෙනම ડોකියුමන්ට් එකක් හරි වන්න. අදාළ. ඊට පස්සේ තමයි මම සලකා බලන්නේ. එහෙම කරන්න කාගෙත් යහපත. නැත්තම් මේ පිස්සෝයි ඔලබරන්දකාරයෝයි මේ හැමෝම ජොයින් වෙනවා. එහෙම කරන්න දෙන්නේ නැහැ. හැම ළමයෙකුම ඩීටේල්ස් මගේ ළඟ තියෙන්න ඕනේ ක්ෂණිකව ගන්න. අපි ගො නිරෝෂානි ගත්තොත් එයාගේ ඩීටේල්ස් තියෙනවා. හරි. සුගුන් ගත්තොත් සුගුන්ගේ සම්පූර්ණ ඩීටේල්ස් මගේ ළඟ තියෙනවා. IDT එකේ ටික තිබුණාම ඇති. එහෙනම් parts of speech. අනිත් දවසේ ඒ ටියුට් එක මම දානවා. අවශ්‍ය කරන ටියුට් දානවා. ඒවා print out අරගෙන ඉන්න ඕන වාඩිව. නැත්තම් මේ වැඩේ අපිට කරන්න බෑ. ඕන විදියට පේමන්ට් කරන්න පුළුවන් ඔන්ලයින් කරන්න පුළුවන් අනලයින් කරන්න පුළුවන් ගැටලුවක් හරිනේ අපි මේ බිල ගෙවා ගන්නෙත් අපි එහෙම කරන්න noun එක adjective adverb මේක 8ක් තියෙනවනේ හරිද මේ 8 සිංහල වල ඉංග්‍රීසි වල දෙකේම තියෙනවා මේ 8 මම හිමීට උගන්වන්න බය වෙන්න එපා මෙන්න මේ chart එකක් පුළුවන් නම් ෆොටෝකෝපියක් අරගෙන මේ chart එක පුළුවන් නම් අඳ ගන්න එතකොට ඔයාලට මම වචන හැදෙන විදිය කියලා දෙන්න ටෙන්සන්ස් වලට යන ටික දවසක් තියෙනවා ටෙන්සන්ස් වලට යන මම ඔයාලට දෙන්නම් ඕනනම් ගිල වීඩියෝස් බලන්න නමුත් ඊට කලින් මේක හරියම වටිනවා මේක හරියම වටින එකක් තමයි noun verbs adjective ආ noun එකක් කියන්නේ මොකද්ද verb එකක් කියන්නේ මොකද්ද adjective මොකද්ද adverb එකක් කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගන්න. හරිනේ. අද මම උගන්වනව නෙවෙයි වැඩසටහන. පිළිවෙල වැඩ පිළිවෙලක් යන්නේ. මේක අපි කරේ කීයද 2 ඊට පස්සේ 3. මම තව විශේෂත්වයක් කියන්නම්. සාමාන්‍ය සිංහල භාෂාවේ මට කියන්න පුළුවන් නම් අපි සිංහල භාෂාව ගත්තොත් සිංහල භාෂාවේදී අපි කතා කරන්නේ එක ලියන්නේ එකක් එක හරි එක පැත්තක තියමුකෝ ඉංග්‍රීසි භාෂාව ගත්තොත් වාක්‍යයක් හැදෙන්නේ මෙහෙමයි මේක ඉස්සරහට කියලා දෙන්න දැනට subject verbs object rest මොකක්ද ඒ කියන්නේ මම මට කියන්න මොකද්ද subject කියන්නේ subject එක කියන්නේ මොකද්ද මට කියන්න කතෘ verb එක කියන්නේ මොකද්ද කියලා මට කියන්න ක්‍රියාව object එක කියන්නේ මොකද්ද කියලා මට කියන්න වෙන meaning තියෙන subject එක කිව්වහම object එක object කියන වස්තුවටත් කියනවා subject කියන විෂයටත් කියනවානේ නමුත් මෙතන කියන්නේ ඒකද object කියන්නේ කර්මය subject එක verb එක object එක rest එක rest එක කියන්නේ ඉතිරි කොටස දැන් ඒ ආකාර මුල් ලකුරුනේ අපි භාවිතා කරන්නේ මෙහෙමනේ ගන්න හොඳට බලන්න දැන් මම පොඩි රහසක් කියන්න අද පන්තියට ඇවිල්ලා නේද අපරාධයක් නේ අපිට බලන්න නිකන් හැබැයි මේ වගේ රහස් කියනවා ඔය පේපර් ක්ලාස් එකට සම්බන්ධව ඔයාලට කොට දාන්න පුළුවන් subject එක verb එක object එක rest එක ගන්න ඉංග්‍රීසි වල විතරයි ඉංග්‍රීසි වලදී අනිවාර්යයෙන්ම ක්‍රියාව දාන්නේ කොහෙටද ඉංග්‍රීසි වලදී අනිවාර්යයෙන්ම ක්‍රියාව දාන්නේ කොහෙටද මැදට මේ බලන්න ඉංග්‍රීසි වලදී අනිවාර්යයෙන්ම ක්‍රියාව දාන්නේ කොහෙටද මැදට ඒ කියන්නේ ඉංග්‍රීසි වලදී ක්‍රියාව මැදට දානවා කියන්නේ දැන් මම මෙහෙම කිව්වොත් ඔය වාක්‍යයක් නිකන් කියන වාක්‍ය කියලා දෙන්න නෙමෙයි මේ හදන්නේ
වාක්‍ය වෙනම කියලා දෙනවා මම අකුරක් නෑ මම නිකන් ගන්නම්කො I teach English මේ වාක්‍ය දිහා බලන්න මම උගන්වනවා ඉංග්‍රීසි මම උගන්වනවා ඉංග්‍රීසි මම උගන්වනවා ඉංග්‍රීසි බලන්නකො මම උගන්වනවා ඉංග්‍රීසි මට පුළුවන් මේක ඒවද සිංහලෙන් මේ වාක්‍ය හරියට අහගෙන ඉවන්න මම උගන්වනවා ඉංග්‍රීසි එතකොට උගන්වන එක තියෙන්නේ මැදට දැන් උගන්වන එකේ ඉන්නේ මැදට සිංහලේ එහෙම දෙන්නේ සිංහලේ එහෙමද කියන්නේ උගන්වන එක මැදට දෙන්නේ නෑ සිංහලේ එක වෙන විදියකට මම ඉංග්‍රීසි උගන්වනවා කවුරුත් මට එන්නේ මම උගන්වනවා ඉංග්‍රීසි අන්න හරි මට ඒවල තියෙන thank you රෝෂානි තියෙනවා ශාලිකා ඒවල තියෙනවා හිනෝක ඒවල තියෙනවා right මේ බලන්න මම කියන්නේ හයි මම උගන්වනවා එතකොට උගන්වනවා කියන්නේ මැදට මේ ඉංග්‍රීසි ක්‍රමය මම කියන්නේ උගන්වනවා ඉංග්‍රීසි එහෙනම් ඉංග්‍රීසි ක්‍රමයට නම් I teach English මැදට ක්‍රියාව මැදට දාන්න නිකම් මේ ග්‍රැමර් වලට යන්න කලින් මම පොඩි දෙයක් කියන්නම් ඉංග්‍රීසි වලට එන subject verb object කියලා ඉන්නේ ක්‍රියාව මැදට දාන්න ඉංග්‍රීසි භාෂාවේ හැබැයි මේක වෙනස් වෙනවා සිංහල වලදී අරක ඉන්නේ මම ඉංග්‍රීසි උගන්වනවා ඒකත් මට එවන්නකෝ මම ඉංග්‍රීසි උගන්වනවා මම උගන්වනවා ඉංග්‍රීසි කියන වාක්‍ය මෙතෙන්ට ගන්නකොට එන්නේ මම උගන්වනවා ඉංග්‍රීසි එතකොට ඒක වෙනස් වෙනවා මම ඉංග්‍රීසි මම ඉංග්‍රීසි මගෙන් පස්සේ තමයි කර්මය දාන්නේ අන්න මම ඉංග්‍රීසි උගන්වනවා ඒකත් මට ඒවල තියෙනවා සිංහල භාෂාවේ යන්නේ මේ විදියට කොහොමද කියන්නේ subject object verb rest බලන්න හොඳට මේ බලන්න subject එක verb එක rest එක කියන්නේ ඉතිරි කොටස මම ඉංග්‍රීසි උගන්වනවා සිංහල භාෂාවෙන් මම බත් කනවා මම කතරගම අපි කතරගම යනවා මේ බත් කනවා මම ඉංග්‍රීසි උගන්වනවා ඔයා පාඩම ලියා ගන්නවා ක්‍රියාව සම්පූර්ණ අවසානට දාන්න සිංහල පැටර්න් එකේ ක්‍රියාව අවසාන ඉංග්‍රීසි පැටර්න් එකේ ක්‍රියාව මැදට කො කියන්නේ ඒක තේරිච්චයි කියන්නේ කොහොමද තාත්තේ very good ගොඩක් අය දැන් ඔයාලට කිව්වොත් මෙහෙම කිව්වොත් මම දැන් ලංකාවේ සමහර අය ඉන්නවා ඉංග්‍රීසි ක්‍රමයට සිංහල කතා කරනවා හරි right right මම උගන්වනවා ඉංග්‍රීසි මම දෙනවා free wifi okay මම දෙනවා free wifi අපි කරනවා ඒ වැඩේ පිළිවෙලට අන්න මැදට දානවා ඔයාලට පුළුවන් ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට ක්‍රියාව මැදට දාලා කතා කරන්න අම්මේ කනව බත් මම අන්න මම කනව බත් මම බත් කනවා සිංහල ක්‍රමයට මම බත් කනවා සිංහල ක්‍රමයට
right then right ඉතින් උඩට ගොඩක්ම ඇති මේ ටික ඊට පස්සේ මට ඉතුරු ටික උගන්වන්න ඔයා මේ ටියුට් අර ගන්න ඕනේ මෙන්න මේ ටියුට් එක ගන්න ඒ වගේම මේ papers මම පස්සේ දාන්න මෙන්න මේ කොටස ඔයා ගන්න ඕනේ මම ඔයාලට දානවා අවශ්‍ය කරන දේවල් right මෙන්න මේ ටියුට් එකක් ගන්න ඕනේ අපි ටියුට් තුනක් තියෙන මුලින්ම print out අරගෙන ලෑස්ති වෙන්න ඕනේ මම දැන් තියෙන group එකට දානවා ඊට පස්සේ මම සතිය කාලයක් තියෙනවා register වෙන්න හැමෝටම register වෙන්න ආයත මම link එක දෙනවා ඊට පස්සේ ඉතුරු කාලසටහනට අනුව යන්න වදාදා ඔය paper class එකට පවා join වෙන්න chance එක දෙනවා හෙට ඉඳලා register වෙන්න right ඉතින් register group එකක් හදනවා ඒකට join වෙන්න එතකොට හරියනේ එක එක්කෙනාට මේ හැමෝම යන කමෙන් link එක දෙදී එක එක්කෙනාට බලන්න අවශ්‍ය නැහැ. මොන මාසෙට සිස්ටම් වෙලා. තමන්ට කැමති බ්‍රහස්පතින්දා හරි ඉරිදා හරි හැබැයි මම හැමෝටම ආරාධනා කරන දවස් දෙකේම එන්න. පේපර් ක්ලාස් එක. ඒ වගේම නයිට් ක්ලාසස් ඔක්කොටම එන්න. ඒක තමයි හොඳම. ලොකු නොලෙජ් එකක්. සමහරට වාට පන්ති තියෙනවනේ මෙන්න මෙන්න. ඒක කමන්නේ. ඒ දවස්වල නැතුව අනිත් දවස් එන්න අනිවාර්යයෙන්. paper class එකට අනිවාර්යෙන් මෙන්න ඒකේ තුල ගොඩක් knowledge එකක් වට ගන්න පුළුවන්. right මොනවද තියෙනවද ප්‍රශ්න තමයි. මට කලින්ම කෙනෙක් message එකක් කිව්වා මොනවද ප්‍රශ්න තියෙන අය අහන්න බලන්න. ඉංග්‍රීසි වලට සල්ලි බදින්න දාලා තිබ්බා. ඒත් සර් දැන් මාස 3ක් විතර කලිනුත් බදින්න දාලා තිබ්බා. ඒක තමයි තියෙන්නේ. ඒක පොඩ්ඩක් ඔයාලා අහලා දෙන්න. සල්ලි බදින්න දාලා තිබ්බට උකට සල්ලි බැන්දද? කැන්සල් කරා. මොකද? right. මම මේක PDF එකක් විදිහට දානවා. එතකොට මම ටයිම් ටේබල් එක ඔයාලට හදලා දානවා. මේකත් PDF එකක් විතර ගත්තොත් දැන් මේ තියෙන්නේ Tuesday 8 Wednesday 8 o'clock Saturday Sunday මේ දවස්වල join වෙන්න. Tuesday හරි වැදගත්. මුල් ටික මම කරනවනේ. join වෙන්නේ. paper class එක තියෙන Thursday Sunday. බ්‍රහස්පතින්දා මොනවද තව තියෙන ප්‍රශ්න අහන්න? මොනවද තියෙන ගැටලු අහන්න? පන්ති දාපු හැම කෙනෙක්ම පොඩි හරි කමෙන්ට් එකක් දාන්න group එකට. තමන්ගේ අදහස. everything වුණා තියෙන දැන් නැතරින් බලෙන් දාන්න අවශ්‍ය නැහැ. 8 ඉඳන් කී වෙනකම් ක්ලාස් එක තියෙනවා. සාමාන්‍ය 8 ඉඳන් 10 වෙනකම් කරනවා. අද මම මේ අපේ ප්‍රෝග්‍රෑම් එකේ සමම මේකට ආව ප්‍රශ්නේ මහන්න ඕනේ. සාමාන්‍යයෙන් 8 10 පන්ති. ඒ වෙනසක් වෙන්නේ නැහැ. දෙක කරන්නේ. මුදා දැන් ඒක ඉඳලා මම රෙජිස්ටර් ගෲප් එක හදනවා. ඒක දිනන අය වෙනම ගෲප් එකේ තියෙන ඒක තමයි මේ මාසෙටම මම ඒකට ලින්ක් එක දානවා. ඒ ගෲප් එකට. හරි? ඒ නිසා ජොයින් වෙන අය මට කියන්න මම ඒ ඩීටේල්ස් දෙන්න. 2 month වලින් ලෙවල් ලියනවා සර්. එකෙන් පාසල ක්ලාස් එකට ගිහින් රෝෂානි අභිවික්‍ර මට ප්‍රයිවට් මැසේජ් එකක් දාන්න පන්ති ඉවර වෙලා. හරිද? වෙනම මැසේජ් එකක් දාන්නකො ගැටලුවක් නැහැ. තව මොනවද තියෙන ප්‍රශ්න? අන්න ප්‍රශ්න අහන්න. ටයිප් කරන්න බැරිද? ඒක උදේට 4:30ට පටන් ගත්තාම කී වෙනකන් තියෙනවද? ජොබ් එකට යන්න ඕනේ නිසා අහන්නේ.
ඔව් සාමාන්‍ය ජොබ් එකකට යන ළමයි තමයි ඔක්කොම එන්නේ පන්තියට. 4:00 ඉඳන් 6:20 වගේ. ඔයා ජොබ් එකට එන්න තමයි සාමාන්‍ය 6 කාලට වගේ යනවා. ගැටලුවක් නැහැ. 6:20 වගේ වෙනකොට මම ඉවර කරනවා. සාමාන්‍ය මිනිහෙක් ඉතින් උදේ 5ට වැඩට යන්නේ නැහනේ. ඒ අනිත් එක දවස් දෙකයිනේ ඒකට තියෙන්නේ. ඒ දවස් ඉරිදා නැහනේ වැඩ. බොහෝ වෙලාවට. ඉරිදා ප්‍රශ්නයක් නැහැ. බ්‍රහස්පතින්ද පොඩ්ඩක් කැපකිරීමක් කරන්න එච්චර. තමන්ගේ වැඩේ වෙන්නේ. වැඩට යන මිනිහෙකුට ඉරිදත් වැඩට යනවා කියලා මං හිතන්නේ නැහැ. බොහෝ වෙලාවට සමහර අය යනවා. ඉරිදා නිමාන දවස් ජොයින් වෙන්න පුළුවන්. බ්‍රහස්පතින්දනේ පොඩ්ඩක් එහෙ මෙහෙ කරගන්න ඕනේ. ඒක 4:00 ඉඳන් මිනිහෙක් ලෑස්ති වෙන්නේ නැහැ. තව මොනවද ගන්නේ? මොනවා හරි ප්‍රශ්න තියෙනවා WhatsApp එකට මට මැසේජ් එකක් දාන්න. ඔයාගේ තියෙන ප්‍රශ්න ඔක්කොම මම උත්තර දෙන්නම්. ඔව් ඔන්ලයින් ගෙවන අය ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න. නැති අය ස්ලිප් එකේ නම ලියලා දෙන්න මට. ගෲප් එකට එහෙම දාන්න එපා. මට ප්‍රයිවට් නම ලියලා ගන්න මම ගෲප් එකට දාන්න. ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ඉතින් ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් තියෙන අය ඔන්ලයින් කරන්න පුළුවන්. ෆෙට් එකකින් දාන්න පුළුවන්. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. ස්ලිප් එක බැංකුවටම යන්න අවශ්‍ය නැහැ. බැංකුවල බෝලියම් වල ඉඳගෙන මොන විකාරයක්ද? එහෙම ඕනේ නැහැ. ඉවරදී මේක කරන්න නැති. right. තව මොනවද තියෙන ගැට? ඒ රෙජිස්ට්‍රේෂන් එකේ මා ෆීස් එක එච්චරයි ගන්නෙ. ගොඩක් අයට හිතා ගන්න බෑ අපි මේ දවස් පන්ති එතකොට ගන්නේ මාසෙට සතියකට කියලා. මාසෙට. තව මොනවද ගැටලු? හරි. මම හිතනවා මම ඔබකින් ගන්න ඔය මුදලට වඩා මම සෑහෙන ඔබට සේවයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයත් ඉගෙනගෙන උපාධියක් කරලා රටට වැදගත් පුරවැසියෙක් වෙන්න සියල්ලම දුවන විදිහක් තියෙනවා. ඒකට අපි අනුගත වෙන්න වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි අපි යන්නේ. රෝෂානි ඔයා මට වෙන මැසේජ් එකක් දාන්නකෝ. හරිනේ. මං 6:15ට ගෙදරින් යන්නේ. හරි ඔයාලට පුළුවන් දවස් ජොයින් වෙන්න මුතු. ගැටලුවක් නැහැ. ඔයාලට පුළුවන් වෙලාවට ජොයින් වෙන්න. ඔයා 6:05ට යනවා නම් ඔයා සාමාන්‍යයෙන් පාමාරි නම් වල ඇස් වෙන්න බෑ ගෑල්ල මම ඇස් වෙන්නේ පැය 7 එකක් විතර. right. ඔය පුළුවන් දවස් වලට වීඩියෝ දෙන එක හැමදාම වීඩියෝ ඉල්ලලා හරදයක් වෙන්න එපා. උවමනා වීඩියෝස් මම දෙනවා. හරිනේ. එහෙම ඉතින් ඔයාට උවමනාම වීඩියෝ වැහැලා කරදර වෙලා රටේ ගම්මතර කරලා විනාශයක් වුණාම මම වීඩියෝ එකක් දෙනවා. එහෙම කරන්නේ නැහැ අමානුෂික විදියට. හැමදාම එහෙම වීඩියෝ බලලා වැඩක් නැහැ. වීඩියෝ බලලා ගොඩ යන අය නෑ. වීඩියෝ කුණාට ලයිව් වෙන්න ඕන. විල උවමනාම වැඩ කරන්න. හරිනේ. මේක අපි විභාගෙ වෙනකම්ම කරනවා. පන්ති. ඒක නැති වෙන්නේ නැහැ. ඉතින් විභාගෙන් පස්සේ වට මාව දාලා යන්න පුළුවන්. බය කරගෙන අවශ්‍ය නොලෙජ් එක කරගෙන යන්න පුළුවන්. හරි. මේක මේ මාස දෙකකින් කරනවා මාස තුනෙන් කරලා අපි මේක කරලා බුරු කතානේ ලංකාවේ තියෙන්නේ. දවස් 4 ඉංග්‍රීසි ගන්න එහෙම එකක් නෙමෙයි අපි මේ පේපර් සාකච්ඡා පේපර් ටාගට් කරලා කරන්නේ. ඔයාලට ජයග්‍රහණයක් කරා යන්න. GAQ කියන්නේ දැන් අත්ත වශයෙන්ම GAQ කියලා නෙවෙයි කියන්නේ එක්ස්ටර්නල් ඩිග්‍රී කියලා කියන්නේ. GAQ කියලා කලින් කිව්වේ කමන්න කැමන්නේ. GAQ කියන්නේ බාහිර උපාධිය කියන එක. English fails December repeat ලියන්නේ කොහොම නෙවෙයි. කමන්න. ඒක හදාගන්න එක්සෑම් තියෙනවා කියලා තමයි Java දෙනපු ළමයින්ට දාලා තියෙන්නේ. තාම ඉංග්‍රීසි වලට ඩේට් එකක් නැහැ. ඉතින් ඒක නිසා එක්සෑම් තියෙන අය අත වශයෙන්ම මේ ජනවර්ෂ දැන් දෙසැම්බර් වෙලා මේ දවස් ටිකෙන් මට කරන්න බෑ වීඩියෝ රෙජිස්ටර් ගෲප් එකට ඇවිල්ලා වීඩියෝ ටික මම දානවා ඒක බලන්න දවස් ගානේ බලපල කැප වෙන්න පුළුවන් තරම් එන්න. right. ඔයාගේ අතේ වැඩේ තියෙන්නේ. මට කතා කරලා ඒ ටික හරියට කරගන්න. දැන් අද නේ ඔයා මම හම්බ වෙන්නේ. අනිත් අය එහෙම කරගන්න එපා. ඉස්සරහට විභාග ලියන ස්ලෑෂ් තියෙන දැම්මින්ද. හරිද? හරි ශාලික මට මැසේජ් එකක් දාන්න වෙනම. okay. Thank you very much.
වෙන්න ඕනේ හැමෝටම. මේ පන්තිය ඕගොල්ලෝ එන එක මට වාසියට වඩා ඕගොල්ලෝ මගේ පන්තියට එන එකට ඔයාට වාසිය කියලා මතක තියාගන්න අවසානයේ. මොකද ඔයා මගේ පන්ති ආවත් මම පන්ති කරගෙන යනවා. ප්‍රශ්නයක්වත් නැහැ. හැබැයි ඔයා මේ පන්තියට එනවා නම් ඔයාට ප්‍රතිලාභය වැඩි කියන එක ඔයා මතක තියාගන්න. සුබ රාත්‍රියක්. have a good කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න.